ශ්‍රද්ධාවන්ත පින්වත්නි, කවුරු හරි අපින් මෙහෙම ඇහුවොත් ඔබ කාගේ ශ්‍රාවකයෝද කියලා අපි ඒකට මොකක්ද දෙන පිළිතුර? අපි මොකක්ද ඒකට දෙන පිළිතුර? ඒකට පිළිතුරක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. මොකක්ද පිළිතුර? ඔව්, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මොන ශ්‍රාවකයෝද? ගිහි ශ්‍රාවකයෝ නේද? ගිහි ශ්‍රාවකයෝ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තියෙන්න ඕන ප්‍රධානම කාරණේ මොකද්ද? ලක්ෂණය. ශ්‍රාවකයන්ගේ ජීවිතය තුළ තියෙන. දැන් ඔබ දන්නවා මේ ලෝකේ ඉන්නවා අනුකූරයක එලින්තෙන් තාත ඇති. ඔබ දන්නවා මේ ලෝකේ නොයේකුත් ආගම් මත දෘෂ්ටි දරන අය ඉන්නවා. ඒ අයගේ අනුගාමික ශ්‍රාවක පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ අතරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඥානවන්තයි, ප්‍රඥාවන්තයි, නුවණැති, සම්මාදිට්ඨියෙන් යුක්තයි. එතකොට බහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කා උදෙසා තියෙන දෙයක් කියලාද බහලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කා උදෙසා තියෙන ධර්මයක් කියලාද බහලා තියෙන්නේ? නුවණැත්තන්. ඔව්, දැන් සමහර විට දෙමළ ඉංග්‍රීසි ගැන ප්‍රශ්නයක් ඇහුවනම් උත්තර දෙන්න පුළුවන් සමාජගත නිසා. විද්‍යාව ගැන ඇහුවනම් උත්තර දෙන්න පුළුවන්. ගණිතයෙන් ප්‍රශ්නයක් ඇහුවනම් උත්තර දෙන්න පුළුවන් ඕන අය මේ ලෝකේ ඕනතර ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ආන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් මේ ළඟදී මම මේ ළඟ ඉස්කෝලේ එකට වැඩියා ධර්ම දේශනාවකට. එතකොට CD වල එහෙම මෙල්ලලා තියෙනවා සිංහලෙන් දෙමළෙන් එකට කියන්නේ එහෙම තියෙනවා. ඒ පොඩි ළමයිගේ පාන. ඊට පස්සේ මම බණ කියාගෙන යන අතරේ ළමයි විසිරලා වගේ ඉන්නකොට අර දෙමළ වචනයක් CD වල ලියලා අනිත් පැත්ත එක පැත්තකට සිංහලෙන් අනිත් පැත්ත දෙමළෙන් කියපු ගමන් මොකද්ද කියලා කියපුව උත්තර දෙනවා. ඊට පස්සේ මේ විදිහට කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට අරහන් කියලා කියන්නේ ඇයි කිව්වා කියලා ඇහුවා. උත්තර නෑ. එතකොට ඕනම දේ නෑ. අනිත් ඔක්කොම භෞතික සැප ලබන මෙලොවට සීමා වෙච්ච පරලොව සුගතියට ඉලක්ක වෙච්ච නැති දේවල්. අපි කියන්නේ ඒවා හොඳ නෑ කියලා නෙමෙයි, නරකයි කියලා නෙමෙයි, එපා කියලා නෙමෙයි. නමුත් අපේ ජීවිතේ ප්‍රධානම සාධකේ කාරණේ බවට පත් වෙන්න ඕන අපේ ජීවිතයේ අපි හසුරන ප්‍රඥාව, නුවණ, සම්මාදිට්ඨිය. ඒක ලැබෙන්න ඕනේ අපිට හිතෙන විදිහට කල්පනා කරලා හදාගත්ත දැක්මත් තුළ නෙවෙයි. එහෙනම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ආකාරයට. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම තියෙන කා උදෙසාද? නුවණැත්තන්, බුද්ධිමත්, ප්‍රඥාවන්ත අයට. දැන් අපිට නුවණ, ප්‍රඥාව, සම්මාදිට්ඨිය තියෙනවද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. කොහොමද එහෙනම් අපි දැනගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රඥාව, සම්මාදිට්ඨිය, නුවණ උපදවන ධර්මයේ කියා දෙනවා. ඒ කියා දෙනකොට ඒ අපිට ධර්මයේ තේරෙනවා. ඒ තේරිච්ච ධර්මයට අනුව අපි ජීවත් වෙනවා නම් අන්න අපිට ධර්මයේ තේරිලා නුවණක් තියෙනවා. ඒකට කියන ධර්මයේ හැසිරෙනවා කියලා. එහෙම නැත්නම් අපිට ධර්මයේ අහලමත් තේරුම් නැත්නම් අපිට ධර්මයේ හැසිරෙන්න අවස්ථාව නැහැ. එහෙනම් අපිට නැත්තේ මොකද්ද? නුවණ. නේද? වැඩි ඕනේ නැහැ. දැන් අපේ වංශය ආර්ය වංශය කියන්නේ උතුම් කියන්නේ ශ්‍රේෂ්ඨ කියන්නේ වැදගත්. නේද? අපේ වංශයේ ඉන්නේ කවුද අතීතේ? රහතන් වහන්සේලා. අනාගාමි, සකදාගාමි, සෝවාන්. අනාගාමි කෙනා ගෙදර හිටියා. දැන් මේ මහා පෘථුවියේ කතා කරන්න බැරි වුණාට ගුණයට සංවේදී අජීව වස්තු පවා. ඔබ අහලා ඇති රහතන් වහන්සේලා මේ ලංකාවේ කොච්චර හිටියද කියන්නේ ඒක සාමාන්‍ය එක විග්‍රහ වලට කතා බහ කරනවා. උන්වහන්සේලාගේ මේ නිතර ගමන් බිමන් අහසින් ඉරිදී වඩිනකොට
ඉරේ ආනුභාවයේ පොළොවට වැටුන්නේ නැහැ කියනවා. රස්නේ සමතේකටපත් වෙලා කියනවා. එතකොට වී පැදුරක්වත් එතකොට උන්වහන්සේලා පිරිනොම් පෑවේ කොහෙද? මේ මහා පොළොවේ. නොනැති ප්‍රඥාවන්ත කෙනෙකුට ශ්‍රද්ධාවන්ත කෙනෙකුට මේ මහා පෘථුවිය විශේෂයෙන් මේ අපගේ මව් භූමිය කියන්නේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු කරඬුවක් වගේ. නොනැත්තෙකුට මහා පොළොවට ධාතුන් වහන්සේලා දැන් කොච්චර ධාතුන් වහන්සේලා අපිට හම්බෙනවද? බුදුරජාණන් වහන්සේගෙනේ මහා පොළොවේ තිබිලා. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කොච්චර ඇද්ද? අද නෙමේ සුපිරි මාර්ගඵලලාභීන්ගේ ගිහි අය හිටියේ එකල. නේද? ඒ අය කරපු විහෙර විහාර මහා පොළොව යට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ වංශේ අපේ ජාතියේ ඉතිහාසයේ අපි දන්නේ නැති වුණාට ඒක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. ඒ ශ්‍රේෂ්ඨ බවට පත් උනේ අපේ වංශයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඒ ධර්මයෙන් උපදින්නේ මොකද්ද? සම්මා දිට්ඨිය නුවණ ප්‍රඥාව. එතකොට අපි දැන් නුවණ ප්‍රඥාව සම්මා දිට්ඨිය අදාළ වෙන්නේ කොතැනකටද? අපි ජීවිතේ ජීවත් වෙනකොට තමයි අපිට මේ නුවණ ප්‍රඥාව සම්මා දිට්ඨිය ඕන. එකම තැනකට මේ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ නුවණ, නුවණ කියන්නේ ප්‍රඥාව. අපිට කටයුතු කිරීම තුන් තැනකදී නුවණ පාවිච්චි කරලා සිද්ධ වෙනවා කටයුතු කරන්න. අපි ජීවිතේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ කීයකින්ද? සිතින්, කයින්, වචනෙන්. ඒ කටයුතු කිරීමේදී අපි නොමග යන්නේ කොතනින්ද? ඔතනින්. සුමගට යන්නේ කොතනින්ද? ඔතනින්. එතකොට අපිට නිවැරදි කරගන්න තියෙන්නේ කොතනද? මෙතනමයි. වෙන තැනක් නෑ. එහෙනම් නිවැරදි කරගන්න අපිට පාවිච්චි කරන්න තියෙන නුවණ කොතෙන්ද? කතා කරන තැනට නුවණ පාවිච්චි කරන්න ඕනේ. ඒක බුදුරජාණන්සේ වදාළ විදිහට වෙන්න ඕනේ. කයින් ක්‍රියා කරනකොට නුවණ පාවිච්චි කරන්න ඕනේ. බුදුරජාණන්සේ වදාළ විදිහට. සිතින් සිතනකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නුවණ පාවිච්චි කරන්න ඕන. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ නැමැති ධර්ම රාජානන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ වැඩ ඉන්නවා. ඒ ජීවිතයේ අනුශාසකත්වයක්, නායකත්වයක්, ආරක්ෂාවක්, පිහිටක්, පිළිසරණක්, රැකවරණයක් තියෙනවා. ජීවිතයට ඉහළින් ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්න නිසා. ඉතින් ඒ නිසා ඒ විදිහට පිහිට පිළිසරණ රැකවරණ අල්ප වශයෙන් සද්ධාමත්තම් ප්‍රේමමත්තම් කෙනෙකුට තියෙනවා සබ්බේති සංඝපරායන. ඒ සියලු දෙනා ඔව් සුගතිය කරා යනවා. නැති ගම්විසන්ති අපායන්නේ. දැන් කවුරු හරි අපි දැන් අර කතා කරනකොට අපි කතා කළේ කවුරු හරි කෙනෙක් ඕනම කෙනෙකුගෙන් ඇහුවොත් සැප ලබන්නද දුක් විඳින්නද කැමති කියලා අපි දෙන පිළිතුර මොකද්ද? සැප ලබන්න. එතකොට මෙලවද පරලොවද කියලා ඇහුවොත් ඒකට දෙන උත්තරේ මොකද්ද? දෙලොව. එතකොට සැප ලබන්නේ මොකෙන්ද කියලා ඇහුවොත් පිනෙන්. ඒ මොකන්ද? දානෙන්, සීලෙන්, භාවනාවෙන්. එතකොට ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රාවේ යෙදෙනවද කියලා ඇහුවොත් අන්න අසරණ වෙන තැන. නේද? අම්මා 80ක් හිටියා, දුව 70ක් ඉන්නවා. ඉතලා දැන් අවුරුදු 40 යම්මඩ තව 20ක් තියෙන පස්සේ පටන් ගන්නවා. එතකොට පින් කර ගන්න පුළුවන් කියලා පස්සට දාලා ඉන්නවා. දේශනාවේ තියෙන්නේ කොහොමද? අජීව කිච්ඡන් ආදප්පං අද මැරෙයිද හෙට මැරෙයිද කියලා කවුද දන්නේ? එහෙමයි බුද්ධ දේශනාව තියෙන්නේ නේ. එහෙම එකේ අපි ධර්ම අවබෝධය ඊළඟ පරලෝක කියන්නේ ඊළඟ මොකද? පරලෝක අපිට හම්බෙන්නේ මොකද්ද? පැති දෙකයි. සුගති, දුගති. එතකොට සුගතියයි දුගතියයි නිර්මාණය වෙන්නේ අපි කරන කියන හිතන දෙයට අනුව රැස්සෙන දෙපැත්තකට. පිනට පවට අනුව. දැන් අද උදේ වෙනකොට අපි මිය පරලෝක ගියා නම් අපි යන්න තියෙන පරලෝකටනේ. එතකොට අපිට මුණ ගැසෙන්නේ මොකද්ද? සුගතියයි දුගතියයි. අවංකව කල්පනා කරලා බලන්න දැන් ඔක්කොම නිහතමානීව අවංකව අද උදේ වෙනකොට අපි මැරුණා නම් කොහෙද යන්නේ කියලා. එහෙම වෙනවනේ. එහෙම වෙනවනේ. එතකොට නොපෙනෙන ලෝකේ කියන්නේ මේ පෙනෙන මේ අල්ල වගේ මේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි. ඒක විශාල එකක්. නේද? දසදහසක් ලෝක ධාතුවක් කියලා විස්තරයක් තියෙනවා. දැන් සාමාන්‍ය අටුවාවේ තියෙනවා මනුස්ස ලෝකේ ඉඳන් චාතුම්මාරාජික දිව්‍ය ලෝකෙට යොදුන් 45000ක් තියෙනවා කියලා දුර. ඊට පස්සේ චාතුම්මාරාජික ඉඳන් තවුසිසාවට යොදුන් 45000ක්. එතකොට කොයිතරම් දුරදනේ? හැබැයි කොච්චර දුර වුණත් දැන් මරුණා නම් ආන්න කර්මාරූපව යනවා.
ඉතින් ඒ නිසා එහෙමනම් අපිට සුගතිය දුගතිය තීරණය කරන ප්‍රධාන සාධකේ කර්මයයි. කර්ම රැස් වෙන්නේ කොහෙන්ද? චේතනාවෙන්. සිතින් කයින් වචනේ යමක් කියයිද කරයිද හිතයිද පිනට හෝ පවට හෝ යටත්ව ආන් එතන තමයි කර්මය රැස් වෙන්නේ. එතන තමයි අපේ ඊළඟ ජීවිතයේ සුගතිය දුගතිය සැප දුක තීරණය ප්‍රධාන කාරණේ පරිසරයේ තේරුම් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙමනම් අපි සැපය කැමති නම් අපි දුක අකමැති නම් අපි ජීවත් වෙන රටාව තුළ අපේ ජීවිතේ පරලොවට ඉලක්කයක් ඇතුව ජීවත් වෙන්න මහන්සි ගන්න ඕනද නැද්ද? ඒක ඊළඟ මොහොතේද මේ මොහොතේද? මේ මොහොතේ. එහෙනම් ජීවත් වීමේදී බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට නුවණ පාවිච්චි කරොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යා අවසානයේ නුවණේ කෙලවර මොකද්ද? නුවණැති කෙනා සුගතිය යනවා, දුගතිය යන්නේ. නුවණැති කෙනා දෙවියන් අතරට යනවා, නුවණැති කෙනා බබුන් අතරට යනවා, නුවණැති කෙනා සතර පා දුකින් නිදහස් වෙනවා. නුවණැති කෙනා සකදාගාමී වෙලා මේ ලෝකෙට කාම ලෝකෙට එක්වතාවක් ඇවිල්ලා දුක අවසන් කරන මුනිවරයෙක් වෙනවා. නුවණැති කෙනා රූප ශබ්ද ගන්ධ රස පාස කියන පංචකාම ලෝකෙන් යම් දුකක් ඇද්දී දුකින් අවසන් වෙනවා. නුවණැති කෙනා මෙලව වේවා පරලොව වේවා ඒ අතර තියෙන සියලු ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලින් නිදහස් වෙනවා. ඒ කවුද? නුවණැත්තෝ. එහෙමනම් අපිට නුවණ පාවිච්චි කරන්න වෙලා තියෙනවද නැද්ද? දැන් ඊයේ පෙරේද ලොකු වැස්සක්. අපි තෙමුණද? නැහැ. සත්තු පැය ගානක් තෙමුණා. නේද? පහුදා එළිය වැඩලා බලනකොට රිලෙවෙක් මැරිලා වයසක කෙනෙක්. කවුරුත් හිටියද ස්පිතාලෙ ගෙනියන්න? 19 ගහන්න කවුරුත් හිටියද? ඒ මොකද? එහෙම රැකවරණයක් පව් කරපු කෙනෙකුට නෑ. එතකොට අපිට දැන් ඉස්සරට වැඩි වාසනාවක් තියෙනවා. 19 ගහපු වෙටි එනවා. ඒ මොකද? අපි පින් කරලා ඉපදිච්ච නිසා. පව් කරපු කෙනාට ඒ අවස්ථාව නෑ. බලවතාගේ ආහාරය දුබලයක්. එකිනෙකා දරුවෝ දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ මරාගෙන කනවා. නේද? පොලිසි උසාවි මානව හිමිකම් තියනවාද? මොකුත් නෑ. ඒ නිසා මේ ඉරහඳ යට ඉපදෙමින් මැරෙමින් මෙලොවින් පරලොවට පරලොවින් මෙරවලට යන සසර ගමනේ පින අවබෝධය හැර සම්මාදිට්ඨිය නුවණ ප්‍රඥාව හැර වෙන පිහිටක් පිළිසරණ නැත. එහෙමනම් ඒ කරා යන්න නම් අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ. නුවණ පාවිච්චි කළොත් තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා ධර්මයේ මොකක්ද කියලා ශ්‍රාවක සංඝයා කවුද කියලා හඳුනාගෙන ඒ සරණ තුල අපිට ඒකාන්ත පිහිට පිළිසන්න රැකවරණි කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නුවණේ කෙලවර තමයි අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාලා සිතේ සැඟවිච්ච රාගයේ නැමැති අකුසල මූලයේ ඉතින් නැතුව සදාහටම බැහැර කරලා සිතේ සැඟවිච්ච තරහ ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති කරලා මේ සිතේ මාන්නයත් එක්ක තියෙන මේ මමත්වයෙන් පිළිගත්ත මේ අස කන නාසය දිවකය මනස ඒ වගේම රූප වේදනා හඳුනා ගැනීම චේතනා දැනගන්න ස්වභාව විඥානය ඒ වගේම මේ පඨවි ගුරුසු ආපෝ වැగిරෙන තේජෝ රස වාය හුලං යමක් පවතින ඉඩකඩ අවකාශ දැනගන්න ස්වභාව විඥාන කියන මගේ මම වෙමි මගේ ආත්මය කියලා පිළිගරගෙන අපි අවබෝධ නොකලාට මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකයේ ගැන තියෙන මගේ මම වෙමි කියලා අනවබෝධය කියන අස්මිමානයි. ඒක සදාහටම සම්පූර්ණයෙන් මුදුරලා දාලා අවිද්‍යාව නැති කරලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති බව දුරු කරලා දාලා විද්‍යාව පහළ කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඇති කරගෙන මේ ජීවිතයේදීම නුවණැත්තා සදාට උදුරුම පානවා කියනවා. ඕන බලන්න එහෙනම් නුවණැත්තාට මේ ජීවිතෙම දුක නිදහස් වෙන්න නම් එයාට හොඳට දුක ගැන තේරෙන්නේ මෙලව, පරලොව, සතර අපාය සංසාරේ. එයා තමයි සංවර වෙන්නේ නැත්තේ. සංවර වෙන්නේ දුක තමන්ගේ ජීවිතයට රැස් නොවන විදිහට. දුක උපද්දවන්නේ පාප කර්මයෙන්ද පුණ්‍ය කර්මයෙන්ද? එහෙනම් සංවේගයේ සංවර වෙන්නේ පව් පින් තේරුම් ගත්තට පස්සේ හොඳට අකුසලේ තේරුනොත් එයා සංවර වෙනවා අකුසලෙන්. පාපෙන් වළකිනවා. පින තේරුනොත් අප්‍රමාද වෙනවා. කුසල් තේරුනොත් අප්‍රමාද වෙනවා. ඉතින් ඒ කරා යන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ජීවිතයට පිහිට පිළිසරණ කරගන්න ඕනේ. ඒ කරා යන්න එහෙමනම් අපි ජීවත් වෙන රටාව තුළ අපි නුවණින් ජීවත් වෙනකොට අපි මොනවද කරන්නේ කියන්නේ හිතන්නේ. දැන් ළමයි ගත්තොත් මෙයාලා ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා. එතකොට එතන හිතන කියන කරන රටාවක් නැද්ද? තියෙනවා. එතකොට එතන නම් නොමග යන්නේ. එතන නුවණද නැද්ද?
ඕන. අපි ඉස්කෝලේට යනවා. එහෙමනම් ඉස්පිරිතාලට බාර දෙන රස්සාවකට යනවා. අපි කොතන හිටියත් අපි කරන කියන හිතන නිසා ඊට පස්සේ ගෙවල් දොරවල් වල ඉන්නවා. නොයෙකුත් රැකී ආරක්ෂා කරනවා. ජීවත් වෙනවනේ. ඒ හැම තැනකටම නුවණ නේද? නුවණ නම් ඒ නුවණ ගන්න තියෙන මොකින්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එහෙමනම් නුවණින් යුක්තව මෙලව සැප කැමැති, පරලොව සැප කැමැති, මෙලව දුක අකමැති, පරලොව දුක අකමැති ඥානවන්ත බුද්ධිමත් අයට කරන දේශනාවක්. මේක දේශනාවේ නම පඨම සංවාස. අහලා ඇති දන්නේ ඇති. සංවාස කියන්නේ එක්ව වාසය කිරීම. ඕන නුවණින් ජීවත් වෙන්න ඕන තව තැනක්. නොමග යන සුමගට ආයුතු නිවැරදි කරගත යුතු පැත්තක් ගැන කරන දේශනාව. මේක නම පඨම සංවාස සූත්‍ර. එකට වාසය කිරීම ගැන වදාළ දෙසුම අංගුත්තර නිකාය දෙකේ චතුක්ක නිපාතේ දෙකේ එක පුඤ්ඤාභිසන්ද වර්ගයේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වාසය කරේ රජගහ නුවර මදුරාවටත් වේරංජයාවට අතර දීර්ඝ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන ජනපද චාරිකා වඩිනවා. බහල ඇතිනේ වඩිනවා. වඩිනකොට ඒ අතරේ වේරංජාවටත් මදුරාවටත් අතර කියන දීර්ඝ මාර්ගයේ වැඩෙනකොට ඒ මාර්ගයේ ඉදිරියට පැමිණුණා පිරිසක් ගෘහපතියෝද ඔවුන්ගේ බිරින්දෑවරුන්ද. ඒ කියන්නේ ගෘහපති කවුද? බිරින්දෑ කවුද? ආයිකෙන් නෝනලා මහත්තුරු. ස්වාමී බිරින්දෑවරුන් පිරිසක් යම් කිසි කටයුත්තකට මේ මාර්ගයේ ඉස්සරහට එනවා. දැන් අදන සමිතියලට මොන හරින්නේ? ඒ වගේ යම් කිසි කටයුත්තකට ඉස්සරහට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝ පිරිසත් එක්ක මේ මාර්ගයේ ඉදිරියට වඩිනවා. වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ මේ පිරිස දුරදීම දැක්කලා ඒ වඩින ගමන නතර කරලා පැත්තකින් ගහක් ළඟට ගිහිල්ලා වාඩි වුණා. වාඩි වෙලා සංඝ පිරිසත් එක්ක වැඩ ඉන්නකොට අර සියලු දෙනාම තෙරුවන් සරණ ගිහපු අය. හරියට කවුරු වගේද? බලමුකෝ තෙරුවන් සරණ ඊළඟ ජීවිතේනේ. සරණ නම් කොහෙද යන්න ඕනේ? ඔව් සුගතිය යන්න ඕනේ. මැරෙන්න බය නොවෙන්න ඕනේ. පෞරස් නොවෙන්න ඕනේ. පෞරස් නොවෙනවා කියන කාරණේ වෙන්න පුළුවන් සංවර වෙන්න ඕනේ. මොකද කෙලෙස් හේතුඵලනේ. වෙන්න පුළුවන් සංවර වෙන්න ඕනේ. හැබැයි දිගින් දිගට වෙනවනම් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ වැඩම කළාට පස්සේ අර බිරින්දෑවරු ස්වාමීවරුන් බුදුරජාණන් වහන්සේ දැන් මේ ජීවත් වෙන මේ කියන්නේ පෞල් සංස්ථාව ගැන. දැන් පෞල් සංස්ථාව මේ වෙනකොට සාර්ථකයිද අසාර්ථකයිද අම්මා? මේ දරුවන්ගේ අනාගතේ ඊළඟට වැලේ වැල්ලෑනේ. කතා කරලා ගන්නව දෙයක් නැහැ නේද? ඔව් මාසය 2යි 3යි පෞල් ජීවිත කඩාකප්පල් ආපහු ගෙදර. ඒ කාමරේටම එනවා. ඒ මොකද? ධර්මයේ වර්තමානයේ සමාජගතද? නැහැනේ. සමාජගත නැහැ. හැම දෙයක්ම උගන්වනවා. ජීවත් වෙන විදිය, විවාහ ජීවිතය ගත කරන විදිය, ඉවසන විදිය, දරුවන් හදන විට උයන පිහින ඒවත් මොකද එහෙම තියනවද? නැහැනේ. ඉංග්‍රීසි ගණිතය විද්‍යාවට ළමයි පාස් මේ පන්නන්නේ. නේද? අතපය කඩබඩ තියෙන ළමයි හදන ඔලු නැති. වැදගත් වෙන්නේ මොනවද? නේද? නේද? එහෙමනේ. ඒ රටාව තුල සුගතිය යන්නේ අපරාධ දුගතිය යනවා මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනය අහිමි කරගෙන. දෙමව්පියන්නෙත් ඒ පාරේ දරුවෝ යන්නේ ඒ පාරේ කක්කුට්ටගේ කතාව. ඊට පස්සේ දැන් අද අපි කතා කරන්නේ පෞල් සංස්ථාව. දැන් හැමෝටම පෞල් තියෙනවනේ නේද? පෞල් සංස්ථාව තුල පෞල් රැස් කරගෙන දුගතිය යන්නේ නැතුව සුගතිය යන්නේ කොහොමද කියලා. ඇයි දැන් මෙතන මුණ ගැහෙන්නේ කවුද? ස්වාමි බිරින්දෑවරුන් ගැලපෙන ධර්මයේ බුදුරජාණන් වහන්සේට තමයි මේ ඥානෙ තියෙන්නේ. නේද? ඒ ඥානෙ තියෙන මෙන්න බැලුවා මේ එතන ගැලපෙන ධර්මයේ මේකයි කියලා ස්වාමි බිරින්දෑවරුන් විදියට gedara පවු රැස් කරගන්න නැතුව එකිනෙකාගේ සහයෝගයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ විස්තරي තියෙන්නේ. දැන් එහෙනම් අද පෞල් සංස්ථාව ගැනයි වෙච්ච අයටයි වෙන්න ඉන්න අයටයි අනාගත සැලැස්මටයි ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. දැන් මේ පුංචි අය ඉන්නවා. මෙයාලට නෝට් ඩවුන් කරන්න පොත් මොකුත් නැහැ. නේද? දැන් ඉස්කෝලේ නම් අයි මේකට විභාග නැහැනේ. මේ විභාගෙට එක්සැමිනර්ලා ඉන්නේ නැහැ. අවසානයේ එන්නේ කවුද? විදුහල්පතිතුමා ඉන්නේ නැහැ. කවුද එන්නේ? අර ගිනි ගත්ත? ඔව් යමපල්ලු එන්නේ. කතා එක වචනයක් කතා කරන්නේ නැහැ නේ කියන්නේ. යමපල්ලු කොච්චර එනවද නේ? කෙලින් මැදගෙන යනවා යම රජුරුව ළඟට.
ආන්න අන්තිම පරීක්ෂණේ නේද? ඉතින් බෞද්ධ අයට නුවණැත්තන්ට ඇර මේ අවස්ථාවෙන් බේරෙන්න වෙන දැන් අපි කෙනෙක් මාර්ගය කියනවා. ඒ මාර්ගය ගැන දන්නේ නැහැ. ඉස්සරේ අනතුරක්. ඒක කැමති වෙන්න ඕනේ මොකක්ද? අර අනතුරට මොහොන දෙන්න. හැබැයි දන්න කෙනෙක් ඉඳලා කියලා දෙනවා නම් ඒ අනතුරෙන් මිදෙනවද? ආන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මග නොමග කළ යුතු දේ නොකළ යුතු දේ පින්පව් මෙලෝ පරලෝ සුගති දුගති නිවන දක්වාම සියල්ල දැනගෙන අවබෝධ කරගෙන අපිට කියා දෙනවා. එතකොට අපිට නුවණ තියෙන්න ඕනේ. ඒ ධර්මයේ ඒ ප්‍රකාශයට ඒ අවවාදයට සංවේදී වෙන්න. සංවේදී වෙන්න කියන්නේ ඒ ධර්මයේ පිළි අරගෙන ඒ ප්‍රකාශයේ පිළි අරගෙන ඊට අනුව ජීවත් වෙන එක. නමුත් දැන් අපි සංවේදී වෙන්නේ රාගයට, දේශයට, මෝහයට, අකුසලයට, කුසලයට නෙවෙන්නේ. නේද? ඒ නිසා මොකද වෙන්නේ? සසරේ වෙච්ච දේ ගානට සිද්ධ වෙනවා. මොකද කරෙන් ගෙන ආපු බර බිම තියන්නේ නැහැ. යථාබතන් නික්කිට්ටෝ ඒවන් නිරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ සියලු දෙනා ආදරයෙන් කියන වචනේ නෙමෙයි හරි. ආදරය කියන වචනේ වර්තමානයේ ප්‍රශංසා ලබන්නේ නැහැ. එහෙම නේද? එහෙමනේ. වැදගත් වෙන්නේ මේ දැන් ඇසුරු දෙකක් තියෙනවා. කෙලෙස් සහිත ඇසුරයි ගෞරවණීය ඇසුරයි කියලා. ඔව් කෙලෙස් සහිත ඇසුරේ තියෙන ඇලීම් ගැටීම් ආදරේ දේශේ ප්‍රේම දෝෂ තියෙන දේශනාවනේ. මේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අපිට දෙන්න දේශනා කරන්න තියෙන්නේ මොකද්ද? ආදරයෙන් වන්දනා කළා නෙවෙයි. එහෙනම් ගෞරවයෙන් වන්දනා කළා කියලා එක වැදගත් වෙන්නේ. එහෙම නේද? හරි. ඔව් ගෞරවයෙන් අපිට ගෞරවයක් තියෙන්නේ. ඔව්. ආදරෙන් අම්මට තාත්තට වඳිනවා. හැබැයි තියෙන්නේ මොකෙන්ද? ආදරය කියන වචනේත් එක්ක ආදරෙන් බැන්දොත් අපිට කුසල් සිතක ඉස්මතු කරගන්න බෑ. හැබැයි ගෞරවයෙන් බැන්දොත් ආන්න කුසල් සිතක් ඉපදිනවා. ඒක අපිට ලාභයක්. ඒ නිසා ගෞරවයෙන් වන්දනාමාන කරලා වැඩ හිටියා. වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදානවා පුණ්‍යවත් ගෘහපතිවරුනි. දැන් මේකට ඉන්න කට්ටියනේ. එකට ඉන්නේ කවුද? බිරින්ද ස්වාමීරු ඔන්න පෞල් සංස්ථාව ගැන මේ අම්මලා මේ දැන් අලුත් කට්ටියටයි එන්න ඉන්න කට්ටියටයි පරණ කට්ටියටයි ඔක්කොටම මේ මතක තියාගන්න පෞල් සංස්ථාව හතරකට බෙදෙනවා. ඒ හතර තමයි මේ විස්තර කරන්නේ. එතකොට එතනදී අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ දෙපිරිසම. දෙපිරිසම නුවණ පාවිච්චි කරලා පෞල් රැස් වෙන්නේ නැති වෙන්න පෞල් ජීවිතය ගත කරන්න. මොකද මේ වෙනකොට එතකොට යම් ස්වාමියෙකුට කීකරු බිරිඳක් ලැබෙනවා නම් ඒ මොකෙන්ද ලැබෙන්නේ? එයම මොකෙන්ද ලැබෙන්නේ? පිනකින්. සත්පුරුෂ දානේ ආනිසංස වේලාව සූත්‍රය කියවන්න. එතකොට යම් ස්වාමියෙකුට බිරිඳ යම් බිරිඳකට තමන්ට වද දෙන්නේ නැති ස්වාමී කීකරු ගුණධර්ම ස්වාමියෙක් ලැබෙනවා නම් ඒ බිරිඳට ඒ ස්වාමියා ලැබෙන්නේ මොකද? එක ස්වාමියගේ යටතේ අධිපතිභාවය පවත්වන්න අවස්ථාවක් යම් බිරිඳකට ලැබෙනවා නම් ඒක ලැබෙන්නේ මොකෙන්ද? පිනකට. ඒ සත්පුරුෂ දානේ ආනිසංස. එහෙනම් පින තමයි මේ හැමතැනම මේ කියන්නේ කර්මයක්. මොන කර්මයක්ද? පුණ්‍ය කර්මයක්. නේද? ඉතින් ඒ පුණ්‍ය කර්මයේ යුගයත් එක්ක අඩු වෙගෙන අපේ අම්මලා තාත්තලා සමගුණා වගේ මේ දරුවෝ සමගින් ඉඳලා කියන්නේ එහෙම බෑ. එහෙම නෑ. අපිට පේනවනේ. මොකද ඒ අයට ඒ පින නැති නිසා නැති දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා තමන් සූදානම් ශරීරය කියලා ලෑස් වෙලා ඉන්න එක හොඳයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිවරුනි, නෝනවරුනි, මහත්තුරුනි, ස්වාමි බිරින්දෑවරුනි මේ ලෝකේ ස්වාමි බිරින්දෑවරුන් කොටස් හතරක් ඉන්නවා. ඔන්න ඔතනින් එහාට හතරක් නෑ. දැන් අපි කල්පනා කරන්නේ මේ ධර්මයේ ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමන්ට තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. ඔව් තමන්ගේ ජීවිතය තුලින් කියලා කියන්නේ මේ කරන්න තියෙන දැන් අපි මේ කාගේ පණිවිඩද අහන්නේ? මීට වසර 2560කට කලින් අපගේ ධර්මරාජානන් වහන්සේ නොනැති දෙවි මිනිසුන්ගේ දෙලොව යහපත පිණිස දේශනා කරපු ධර්මයයි. නේද? මේ ධර්මය අහනකොට hina වෙන්න බෑ. ඇයි? රාග දේශ මොහ දුර වෙන්න ඕනේ. කෙලෙස් සංසිඳන සසරට සංවේග උපදින්න ඕනේ. නැත්නම් සමහරක් බලාපොරොත්තු වෙනවා මේ ධර්මයේ අතරදී hina වෙන්නත් මොනවා හරි තිබ්බොත් හොඳයි. කෑම බීම කන ක්‍රමයට මේක බෑ. ඇයි? හොදි තියෙන්න ඕනේ, සම්බෝල තියෙන්න ඕනේ. තාති ගොඩක් තියෙනව නේද? එහෙම තියෙනවනේ. ඒ ක්‍රමයට මේ ධර්මය අහන්න බෑ. එහෙම එකක් ධර්මයේ බෑ. ස්වකහාත සම්දිට්ඨික අකාලික රාග දේශ මොහ ප්‍රහාණය පිණිසයි. එන සංසිඳන රාග දෝෂක නීවරණ සංසිඳන ධර්මයක් වෙන්න ඕනේ. නේද?
ඒ නීවරණ සංසිඳන ධර්මයේ තුල තමයි සත්පුරුෂයෝ මුනිවරු බිහි වෙන්නේ. සාර්ථක දරුවන් බිහි වෙන්නේ ඊට පස්සේ පෞල් සංස්ථාව සාර්ථක වෙන්නේ සමාජයේ ලෝකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් නෝනාවරුනි මහත්තුරුනි කියලා දැන් ඔය කියන්නේ. ඒ විදිහටමයි. ස්වාමි බිරින්දෑවරුනි කියන එක තමයි කියනවා. මේ ලෝකේ ස්වාමි බිරින්දෑවරුන් වර්ග 4ක් ඉන්නවා. දැන් බලන්න තමන් එහෙමද විවාහ වෙච්ච කට්ටිය. නැති කට්ටිය මේ ගණෙන් තමන් එන්න ඕන කොතරම්ද කියලා අනාගතේට සැලැස්මක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් ගෘහපතිවරුනි ගෘහපති කියලා ගෙදර ප්‍රධානියට කියනවා ඉන්නවා ස්වාමි බිරින්දෑවරුන් සමහර ඉන්නවා මේ මලමිනියක් සමග මලමිනියක් වාසය කරනවා වගේ ජෝඩු ඉන්නවා. හරිද? ස්වාමි බිරින්දෑවරු ඉන්න පළවෙනි එක මොකද්ද? මලමිනියක් වගේ වාසය කරන විවාහක වෙච්ච ස්වාමි බිරින්දෑවරුන් ඉන්නවා. පළවෙනි එක. දෙවෙනි එක තමයි මලමිනියක් දෙව්දුවක් සමග එකට වාසය කරන ජෝඩුත් පිරිසක් ඉන්නවා. කවුද? මලමිනියක් දෙව්දුවක් සමග එකට වාසය කරන වගේ පිරිසකුත් ඉන්නවා. තුන්වෙනි එක දෙවියෙක් මලමිනියක් සමග එකට වාසය කරන වගේ බිරින්දෑවරුත් ස්වාමි බිරින්දෑවරුත් පවුල් වල ඉන්නවා. තුන්වෙනි එක. මොකද දෙවියෙක් මලමිනියක් සමග එකට වාසය කරනවා වගේ ජෝඩුත් පිරිසක් ඉන්නවා. ස්වාමි බිරින්දෑවරු ඉන්නවා. ඒ වගේමයි හතරවෙනි එක කියන්නේ දෙවියෙක් දෙව්දුවක්. එහෙම කියද්දී අපිට ඉගෙන සතුටක් තියෙනවානේ. එහෙම දෙවියෙක් දෙව්දුවක් වෙන්නේ මොකෙන්ද? කර්මයෙන්. මොන කර්මයෙන්ද? පුණ්‍ය කර්මයෙන්. එහෙනම් ලේසි නෑ අන්තිම අවස්ථාවනේ. හොඳම අවස්ථාව අන්තිමට ගත්තා. දෙවියෙක් දෙව්දුවක් සමයකට වාසය කරන මෙන්න මේ විදිහේ පවුල් 4ක් විවාහ වෙච්ච අය අතර තියෙනවා. මලමිනියක් වගේ වාසය කරන පවුල් ඉන්නවා. ස්වාමි බිරින්දෑවරුන් ඉන්නවා. මලමිනියක් දෙව්දුවක් සමග එකට වාසය කරනවා වගේ ස්වාමි බිරින්දෑවරු ඉන්නවා. දෙවියෙක් මලමිනියක් සමග එකට වාසය කරනවා වගේ ජෝඩු ඉන්නවා. ඊළඟට දෙවියෙක් දෙව්දුවෙක් වගේ. දැන් මෙහෙම පනවන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා උපතින්ම කෙනෙක් වසලයක් වෙන්නේ නැහැ. බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මොකෙන්ද? ක්‍රියාවෙන්. හේතුඵල. ඉදප්පච්චේත ධම්මට්ඨිති ධම්මනියාමත. හේතුවකින් තමයි ඵල. ක්‍රියාවකින් තමයි සත්පුරුෂ යහපත් අයහපත් බාල පඬිත උස් පහත් දෙවි මිනිස් සුගති දුගති සියල්ල මොකෙන්ද තීරණය වෙන්නේ? ක්‍රියාවෙන්. පුණ්‍ය ක්‍රියාවෙන්, පාපී ක්‍රියාවෙන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන් එකින් එකට විස්තර කරනවා. මේ පින්වත් ගෘහපතිවරුනි දැන් මේ කවුද මේ දේශනා කරන්නේ? ධර්මරාජානන් වහන්සේ ධර්මස්වාමී අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙම නැත්නම් වෙන කවුරුවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදානවා පින්වත් ගෘහපතිවරුනි නෝනවරුනි මහත්තුරුනි මලමිනියක් සමග එකට වාසය කරනවා කියලා කියන කාරණේ සිද්ධ වෙන්නේ කොහොමද? එකක් කියපුවම අනිත් පැත්තේ අල්ලගන්න ලේසි. කොහොමද? මලමිනියක් සමග වාසය කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ බලන්න ඉස්සෙන් ප්‍රශ්නයක් අහන්නේ. එතකොට ප්‍රශ්නේ අහුවට පස්සේ ඒ ප්‍රශ්නේ තමන්ගේ හිතේ දෝංකාර දෙනවා. මොකද්ද දෝන? මේකට මොකද්ද උත්තරේ? මේකට මොකද්ද උත්තරේ? දැන් නැත්තම් මේක දන්නේ නැහැ කියලා දන්නවනේ. ඊට පස්සේ ඇතුලෙන් අදහසක් එනවා මේකට මොකද්ද උත්තරේ කියලා. ඊට පස්සේ ඔන්න විසඳුම දෙනවා. බුදුරජාණන් වහන්සේ වැද මෙහිලා සැමියා ඔන්න පවුලක් තියෙනවා. ඒ පවුලේ ස්වාමියා සත්තු මරනවා. සත්තු මරනවා. මරන්න ඇති කෙරුවත් ඍජුව හෝ වක්‍ර කුකුල් කොට තියෙනවා මේ. මේ ව්‍යාපාරේ තියෙන නිසා නැතුවද නැත්නම් කුකුල් කොට තියෙනවනේ. ඔව්. සමහර පැතිවල තියෙනවා සත්තු මරනවා. ඔන්න ස්වාමියා පවුලක් තියෙනවා. ඒ පවුලේ ස්වාමියා සත්තු මරනවා. ඒ වගේම සොරකම් කරනවා. සොරකම් කරනවා ගමේ වේවා නගරේ වේවා Tamanට නොදුන් දෙයක් හොර හිතින් ඉස්කෝලේ ගිහිල්ලා පැන්සලක්වත් ගන්න බෑ ළමයිගේ හොරෙන්. විහිළු වලට හොරකම් කරත් තතර පාය යන්නේ. එහෙම තියෙනවා. එහෙම කරනව නේද? එහෙම කරනව නේද ඉස්කෝලේ? කොච්චර කරනවද? විහිළු වලට කරත් පව්මයි. ඊට පස්සේ වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඔව් වැරදි කාම සේවනයේ කියලා කියන්නේ මොකද්ද? වැරදි කාම සේවනයේ යෙදෙනවා කියන්නේ ස්ත්‍රියක් ඉන්නවා, එයා මව් රකින්නවා, පියා රකින්නවා, පියා විසින් රකින්න, මව් විසින් රකින්න, සහෝදරයන් විසින් රකින්න, නෑයන් රකින්න, තම ගෝත්‍රයේ ධර්මයෙන් රකින්න ස්වාමියෙක් සිටින විවාහ පිණිස අඩුතරමේ එන්ගේජ්මන්ට් කියන්නේ ඒව දන්න හොඳට මේ පුංචි උනාට දැම්ම මොකද්ද? මුද්ද දාන එක නේද?
ඔව් මුද්ද දාගෙන පස්සේ තමයි එක්කන් එන්නේ. අඩුතරමේ මල් මාලාවක් කරිස්සර මල් මාලා දාලා තියෙනවා. ඒක දැන් ඉන්දියාවේ තාම තියෙනවා. පුංචි කාලේ නෑ නෑ මස් නෑක ඉන්දියාවේ තාම තියෙන අවුරුදු 16 වෙනකොට ළමයි 3 දෙනෙක් විතර ඉන්නවා. ඔය ඒක අයියා මතකයි නේද? තාම තියෙනවා. ඊට පස්සේ ඒ වගේ මල් මාලාවක් හරි දමලා විවාහය පිණිස යම් ස්ත්‍රියක් වෙන්කොට තිබේ නම් ඒ බඳු ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ චරිතයේ කෙලෙසන ආයුරින් කටයුතු කරනවා නේ. ඒක තමයි වැරදි කාමසේවනි. කවුද මේ කරන්නේ? ස්වාමියා. ඊට පස්සේ හතරවෙනි එක සභාවක් මැද පිරිසක් මැද ඥාතීන් මැද බොරු කීම සේනා මැද හෝ රජයේ ඉදිරියටගෙන යම්කිසි සිදුවීමකදී අහනවා විනිසුරුවන් කැඳවලා ඒ සිද්ධියට සම්බන්ධ එම්බා පුරුෂය නුඹ මේක දැක්කද? දැක්කට පස්සේ මොකද කියන්නේ? මෙයා දැක්කේ නෑ කියනවා. නොදැක්ක දේ දැක්ක කියනවා. ඒ මොකද්ද? ඒක තමයි බොරු. හරියට ළමයි බොරු කියනවා නේද? බොරු කියනවා නේද? ඔව්. බුදුරජාණන් වහන්සේ වදාලා බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ. ඊට පස්සේ අනුබොරුව පස්වෙනි මොකද්ද? පංච දුස්සරේ පස්වෙනි එක මොකද්ද? මද්ද්‍රව්‍ය මත්පැන් පානය කිරීම. මේ හැමදාම පාලියෙන් ඉස්කෝලේ කියන්නේ නේ. සිංහලෙන්ද කියන්නේ? උදේ පන්සිල් සමාදන් වෙනව නේද? ඔව් ඔව්. සිංහලෙන් නෙමෙයිනේ පාලියෙන් කියන්නේ. ඔව් පස්වෙනි එක මොකද්ද? ඔව් සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේද බොරු කියනවා, මද්ද්‍රව්‍ය මත්පැන් පානය කරනවා. පවුලක් තියෙනවා. ඒ පවුලේ කවුද? ගෘහපතියා, ස්වාමියා. ඊළඟට සොරකම් කරන්නේ වේ, බොරු කියන්නේ වේ, මද්ද්‍රව්‍ය. ඊළඟට දැන් මෙයා පංච දුස්තරිතයෙන් යුක්ත කෙනා කවුද? සිල්වත් කෙනෙක්ද, දුස්සීල කෙනෙක්ද? දුස්සීලයාට ආදීනව 5යි, මෙලොව 4යි, මරණින් මත්තේ 1යි. පළවෙනි එක තමයි gedara අන්තිමේ නැත්තටම නැති වෙලා යනවා. gedara තුල තියෙන බවඩු මුට්ටු සියල්ල අන්තිමේදී දරුවන්ගේ අම්මගේ ඇඳුම් පාවා විකුණලා බොනවා. ඒ වගේ පව් කරනවා නේ. ඔව් gedara තුලේ තියෙන භවභෝග සැප සම්පත් සියල්ල නැති වෙලා මහා පාරට හිඟා කණ්ඩටපත් වෙන්න සිද්ධ වෙනවා. දුස්සීල කෙනාගේ මෙලෝ ජීවිතේ පළවෙනි ආදීනව. දෙවෙනි එක නින්දා අපහාස කරන්නේ කවුද? දරුවන්ගේ අම්මමයි නේද ගෙදින් බයින්නේ. ඔව් ගමේ ගොඩේ ඇලේ පිළි හැමෝම ගුණද අගුණද කියන්නේ. පංච දුස්තරේ දෙවෙනි ආදීනව සැපද විඳින දුකක්ද? දුකක්. තුන්වෙනි එක තමයි විසරද නැහැ. විසරද නැණි කොන්ද කෙලින්නේ නැහැ. කොන්ද කෙලින්නේ නැහැ කියන්නේ ඈ පෞරුෂේ නැහැ. පෞරුෂේ නැහැ කියන්නේ අභිමානයක් නැහැ. අභිමානය කියන්නේ මක් වෙලා කියන්නේ එයා එච්චර පිළිගැනීමක් තියෙන කෙනෙකුත් නෙවෙයි. ඊට පස්සේ කෙනෙක් විසරදව කෙනෙක් ළඟ විදුහල්පතිතුමා ළඟට යන්න බෑ. බිම්බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ග්‍රාමසේක මහත්තයා ළඟට ප්‍රභූ කෙනෙක් ළඟට යන්න බෑ. ඒ මොකද යාර දෝෂේ නිසා. ඒක සැපද දුකද? දුකක්. තුන්වෙනි කාර්යය. හතරවෙනි කාසියෙන් මැරෙනවා. ඒකත් සැපද දුකද? දුස්සීලයි. මරණින් මත්තේ දුස්සීල කෙනා අසීයෙන් මැරුණොත් කොහෙද උපදින්නේ? නිරේ සතර අපාය උපදිනවා. ඔන්න දුස්සීලයි. දුස්සීලකමේ ආදීනව මෙලව 4යි, පරලොව 1යි. වැඩි 4ක්. මෙහි පරලොව 1 බරපතල 1. ඊට පස්සේ දේශනා තියෙන දුස්සීල කෙනාට දෙතිස් වද බන්ධන දක්වා මහා දුක්ඛ කන්දේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කියන්නේ මෙයාලට ඒකොත් නෑනේ. ඔව්. ඊට පස්සේ පවිතු ලාමක ගතිගුණ තියෙන ඊර්ෂියාවෙන් එකට කිරීමෙන් ගුණමකුකමින් බද්ධ වෛරයෙන් අහංකාරකයෙන් යුක්තයි කියනවා පෞලි ස්වාමියා. ඊට පස්සේ මසුරුයි කියන්නේ ඈ ලෝභය නෑ. මසුරුයි ලෝභය කියන්නේ දෙකක් නේ. මසුරුයි කියන්නේ ඈ ලෝභය කියන්නේ අනිසත් දෙයට ආස කිරීම. මසුරුයි කියන්නේ තමන්ගේ තියෙන දෙයක් ආයේ කිසි කෙනෙකුට දෙන්නේ නෑ. ගස්වල ගෙඩි වැටිලා යනවා. ගවත්ති කුඩු වුණත් දෙන්නේ නෑ නේද? දුස්සීලයි මසුරුයි. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ නින්දා පරිභව කරනවා. ඔන්න ස්වාමියා. එතකොට ස්වාමියා දුස්සීලයි ලාමක මොකද්ද? ලාමක පවටි ගුණ ඊර්ෂියාවෙන් එකට කිවීමෙන් පරිගැනීමෙන් ගුණමකුකමෙන් බද්ධ වෛරයෙන් අහංකාරකමෙන් ඉන්නවා. ඊට පස්සේ මසුරුයි. කිසි දෙයක් තමන්ගේ දෙයක් කාටවත් දෙන්නේ නෑ. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කරනවා. කවුද ඒ කරන්නේ? පෞලි ස්වාමියා. ඔන්න ජාඩියට මෝඩිය ඊළඟ කෙනා. එයාගේ කවුද? නෝනා ඉන්නවා. නෝනත් ඔව් කතාවක් තියෙනවා ඌරු කුණේට මේ ගමේ ගොඩේ තියෙනව නේද? එහෙනම් ඒකද?
ඔව් ජාඩියට මූඩියනේ නෝනා ඉන්නවා. ඒක අයගේ නෝනා බිරිඳ ස්වාමියා. එතකොට සමහර මෙයාට දැනුගත්කම් තියෙන්න පුළුවන්. නේද? ඔව් එයාට සාමාන්‍ය පෙළ පාස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. උසස් පෙළ පාස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා BA MA LLB MBBS නේද? ඊට පස්සේ ඔව් ඩබල් PhD ඉංග්‍රීසි මහාචාර්ය විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් මෙහෙම කරන මේ ජෝඩුවම. ඇයි ඒකක්වත් ගුණද? ඒවා සම්මාදිට්ඨියටයිද? ඒවා ප්‍රඥාවටයිද? ඒක නුවණටයිද? නෑනේ. එහෙම එකක් නෑ. එහෙම තියෙන අය මේ විදිහට කොච්චර ජීවත් මේ විදිහට කොයිතරම් පව්කම් කරනවදනේ. එතකොට මෙහෙමයි කියලා දැනගන්න නම් දැනගන්න කෙනාට මොකද්ද තියෙන්නවනේ? බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අහලා ඊට අනුව ජීවත් වීමක් තියෙනවා. එයා තමයි මේ වෙනස්කම දකින්නේ. ඊට පස්සේ යාගේ නෝනා මොකද කරන්නේ? නෝනත් ගානට මහත්ය වගේම සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනේ යෙදෙනවා, බොරු කියනවා, මද්ද්‍රව්‍යමත් පාන කරනවා. ඒ කියන්නේ දුස්සීලයි. ඒ වගේම ඊර්ෂියාවෙන් එකට ගීමෙන්, පරිගැනීමෙන්, ගුණමකුකමින්, බද්ධ වෛරයෙන්, අහංකාරකමින් ඉන්නවා. ඒ වගේම මසුරුයි. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිନ୍ଦා පහස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ගානට දෙන්න සමානද අසමානද? ඔව්. එතකොට මලමිනියක් කියලා කියන්නේ පණ තියෙන එකක්ද නැති එකක්ද? ඔව්. බුදුරජාණන් වහන්සේ ගුණධර්ම නැති ජීවිත උපමා කළේ පණ නැති මලමිනියකට. එහෙනම් දැන් මෙහෙම කෙනෙකු මේ කාටවත් නිନ୍ଦා පාස කරනව නෙමෙයි. මේ බේරෙන්නයි අනුතර කියා දෙන්නේ. එතකොට යම් ස්වාමියෙක් යම් පවුලක් ඉන්නවනම් ඒ පවුලේ ස්වාමියා දුස්සීලයි පංච දුස්තරයේ දෙදෙනවා ඊළඟට මසුරුයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිල්ලුතුන් ගුණවතුන් නිନ୍ଦා පහස කරනවා නම් එයා දේශනාවේ කියන්නේ කාටද? මලමිනියක් වගේ. මලමිනිය ජීවිද අජීවිද? අජීවි. කිසිම හයියක් නැහැ. තමන්ගේ යහපත පිණිස කටයුතු කරගන්න කෙනෙක් නෙමෙයි. නෝනත් ඒ විදිහමයි. දුස්සීලයි, පවිතුයි, ලාමක මේ ඉරිසියාවෙන් එකට කිරීමෙන්, පරිගැනීමෙන්, ගුණමකුකමින්, බද්ධ වෛරිකමින් ඉන්න මසුරුයි, සිල්ලුතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා පහස කරනවා. දෙන්නම සමානයි. එතකොට ඒ දෙන්නම බුදුරජාණන් වහන්සේ බදාලා මේ පවුලම හරියට මලමිනියක් වගේ ජෝඩුවක්. දැන් ඒ පවුලේ දුවල පුතාලට මොනවා වේද? තාත්තා බලාගෙන ඉන්නකොට අම්මා හොඳට පදේ කියනවා. දුව බලාගෙන ඉන්නවා හොඳට ඉගෙනගෙන. ඊට පස්සේ බඳිනවා. බෑන මාසයයි දෙකයි අර වචන සෙට් එක එනවද නැද්ද? ඔව් හොඳට බලන්න විවාහ වෙන්න කලින්. ඕන්න කේන්දර. දැන් බලන්නේ මොනවද විවාහ වෙන්නේ? අධ්‍යාපනයේ රස්සාව, ලස්සන දේපල නේද? හරිද ක්‍රමී? ඕන දේ බලන්නේ. ඊට පස්සේ පුතා බලා ඉන්නවා තාත්තා බීලාවිල්ල අම්මට හොඳට ගහනවා. හොඳට කටපාඩම් කරගෙන ඉන්නවා අතහුරු කරගෙන මාසයයි දෙකයි නේද? අර ඔයා මෙයා කළු සුදු රත්තරන් මොකවත් නැහැ. තාතෝ බම්බලම් කියලා අහුවෙච්ච එක ඔව් ඔන්න මාසය දෙකයි තුනයි. ඇයි එයා නැතුව බෑ කියලා දැක්ක ගමන්ම හිතෙනවනේ කර්මකාරයෝනේ. ඔව් අන්තිමේදී දෙමාපියෝ පවුලේ සමහරට අයින් කරලා දානවා. එපා කිව්ව දේ කරගත්තා. මේෙන් ආපහු එනවා සමහර ළමයිකුත් අර. ඒ මොකද? කේන්දරේ බැලුවේ නැහැ හරියට. හරියට කේන්දරේ බැලුවනම් මෙහෙම වෙනවද? මොකද්ද කේන්දරේ? දැන් තියෙන එකද? මෙහෙත් තියනවද මේ අර මොනවද කාර්යය දාන්නේ? සුර තියනවද මෙහි ප්‍රශ්නෙත් තියනවද? මෙහි තියනවද? ඔව්. මෙහි තියනවනේ සුර දාන්නේ කලු කුමාර ප්‍රශ්නෙටද මේ ගෑල්ලමට දානවා. ඔව් වයස් ભેදී තොරව දාන හැමතැනම තියනවා දැන්. දැන් වයසක අම්මලා මොකටද දාන්නේ කලු කුමාර දිස්ත්‍රික්කද? නෑනේ. ඔව් මම මේ ළඟදී සම්මා එතකොට දැන් ආරක්ෂාවට කියලා දාන්නේ. එතකොට මොකද්ද ලොකුම තියෙන ආරක්ෂාව? පිහිට පිළිසන්න රැකවරණ කෙනෙකුගේ ජීවිතේට. තිසරණයයි. නේද? තිසරණේ නැති ජීවිතේට මොකද්ද තියෙන්නේ? දෙවියොත් සම්බන්ධ වෙන්නේ අමනුෂ්‍යද නීච? නීච අමනුෂ්‍ය ආන් බැල්ම දානවා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ජීවිතය සම්පූර්ණ යට කරගෙන සංසාරේ අපි ආවේ එක එක්කෙනාගේ මූණ දිහා බල බල පිහිටක් හොයාගෙන මිස හරි තැනට ගිහිපුව අත්දැකීමක් අපිට නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ආන් කොහේ හරි ඉන්න දෙවිවරු වෙන්නේ නැහැ. මිනිස්යන් අතරට ලේසියට සිල්වතුන් අතරට එනවා. ඉන්නේ මිනිස්සු අතර කවුද? නීච යක්කුයි නීච පෙරේතයෝ. ආන්න අල්ල ගන්න දුර්වලයා. නේ?
හිතේ තියෙන දේ කියනවා. අපි හිතන්නේ මේ 이르දියක් කියලා. අපි කතා කරන එක යා හිතන දේ කියනවා. ඒක යාගේ ඒක උපතේ හැටි. නේද? ඒ උපතේ හැටි. ඒක මේ ගුණයක් වශයෙන් ගරු කරන දෙයක් නෙවෙයි. අපි ඊට පස්සේ හිතපු දේත් කියනකොට අපි හිතනවා ඔක්කොම හරි කියලා. ඔන්න ඊට පස්සේ මොකක් හරි දාගන්නවා මොනවද කොලේක ඉඳලා ඊට පස්සේ අමනුෂ්‍යෙකුත් දාලා මුළු ජීවිත කාලෙම ඒ නීච අමනුෂ්‍යයාගේ කොටස්කාරය කළ මරණාසන්න මොහොතේ මෙහාට වරෙන් කියනවා යනවා. නේද? ඉතින් ඒ නිසා මෙහෙම මේ මලමිනියක් වගේ බිරිඳක් නොවෙන්න නම් එහෙම ජෝඩු හිටියා නේද? මතකනේ අර මහා වෙළඳ ජෝඩුවනේ නේද? 80 කෝටියක් ධනෙ තිබ්බා කුමාරයාට. මහා නේද? බිරිඳට 80 කෝටියක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. කල්යාණ මිත්‍ර ඇසුරේ නැතුව පාප මිත්‍ර ඇසුරට වැටලා අන්තිමට මොකද උනේ? හිඟා කන මට්ටමට වැටුණා. හිඟා කන මට්ටමට වැටුණා. බුදුරජාණන් වහන්සේ දවසක් දැන් හිඟා කනවා මේ ජෝඩුව. නේද? මේ ස්වාමි බිරින්දෑවරුන් දෙන්න. හිඟා කනකොට මොකද බුදුරජාණන් වදාළේ? හිනා පාල කරලා ආනන්ද බලන්න කියන මේ දෙන්න තරුණ කාලේ පැවිදි වුණා නම් සංසාරේ බලන්න බුදු කෙනෙක් පතාගෙන ආව හම්බුණා. ධර්මයෙන් පතාගෙන ආව හම්බුණා. කල්යාණ මිත්‍රසල් පතාගෙන ආව හම්බුණා. පතිරූපදේශයේ පතාගෙන ආව හම්බුණා. අද කෙලතුළු මුකුත් නැති හොඳ මානසිකත්වයක් යුතු මනුස්ස ජීවිතය ලැබුණා. සෙන සම්පත්තිය ලැබුණා. හැම දෙයක්ම ලැබුණා. ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. අන්තිමට මොකද උනේ? පාප මිත්‍රයට වැඩිලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙන්නගේ වාසනාවට තමයි මේ ඔක්කොම ලැබුණේ. හැබැයි තරුණ කාලේ මහණුනානස් මහ සිටුවර රහත් වෙන නෝන අනාගාමීන ජීවිතේ මධ්‍යම අවසදී මැදි වේදී පැවිදුණා නම් ස්වාමියා අනාගාමී වෙනවා. බිරිඳ සකදා ජීවිතයේ අන්තිම පාලි කරන්න පුළුවන් කාලේ ගුණධර්ම පුරුදු කරගන්න පුළුවන් කාලේ වය වෘද්ධෙන්න කලින් පැවිදුණා නම් ස්වාමියා සකදාගාමී වෙනවා. බිරිඳ සෝවන් වෙනවා. නමුත් දැන් මේ ඔක්කොම ඒ කුසල් මුල් විනාශ වෙලා ඉවරයි. කිනාරා කුසල් වලින් යට වෙලා පිනින් හදලා දුන්න පරිසරේ දැන් අපි දැනගත්තේ ඔච්චරයි. තව කොයිතරම් ඉන්නේද? ඉන්නේද ඔච්චර නේ? තා කොච්චර ඉන්නේද? එතකොට බලන්න එහෙමනම් එදත් වරද්ද ගත්තා. ඕන තරම් හිටියා. අදත් එමය හෙටත් මම දැන් එහෙනම් කල්පනා කරලා බලන්න මම මලමිනියක් වගේ ස්වාමියෙක්ද? අංග ඕපනායකයි. කියන්නේ ඒකයි. මලමිනියක් වගේ බිරින්දෑ කෙනෙක්ද? කියලා දැන් බලන්න. මේ දෙන්න මරණ මත නිරය යනවා. මේ දෙන්න මරණ මතේ නිරය යනවා. සමහර පවුල් තියෙනවා නේද? උයාගත්ත බත් ටික කන්න නැහැ. එහෙම තියෙනව නේද? එතකොට අපිට ගමක් ගත්තොත් කොරියාවක් වෙනම තියෙනවා. කොරියාව කියන්නේ දැන් නම් දෙපැත්තම සමගි නේ? ඒ මොකද? මොකක්ද අඩුව? ධර්මයේ අඩුව, සිල්වත්කමේ අඩුව, ධර්මයේ හැසිරීමේ අඩුව. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහටයි කියනවා මලමිනියක් වගේ ස්වාමි බිරින්දවරුන් ඉන්නවා නම් ඒ මොකෙන්ද ක්‍රියාවෙන්? දුස්සීලයි ඊළඟට ලාමක ඊර්ෂ්‍යාවෙන් පලි ගැනීම එකට කෙනෙක් ගුණමකුගම් බද්ධ වෛරිකම් වලින් යුක්තයි. ඊළඟට මසුරුයි ශ්‍රමණයන් වහන්සේලාට නිඳා පහස කරනවා. ඊට පස්සේ බුදුරජාණන් දැන් බලන්න ඔබ කවුද එහෙම කෙනෙක්ද කියලා නිදා ගන්න එපා. ඔව් නිදා ගන්න එපා කවුරුත් මං අහගෙන බලන් ඉන්නේ. ඔව් මේ වෙලාවට තේනවද මේ නාට්‍ය? ඔව් මේ හොඳ නාට්‍යයක් තමයි අනිවාර්යයෙන්ම රංගපාන්න ඕනේ. ඒ මොකද මේ නාට්‍ය රංගපෑවනම් අපි කවදාකවත් පරදින්නේ නැහැ. කෙලිස් හටගන්නේ නැහැ. නේද? ඊට පස්සේ දෙවෙනියා කවුද? මලමිනියක් දැන් කියන්න දැන් තේරෙනව නේද? ඔව් පාඩම් තියාගන්න බෑ. හොඳයි තියාගන්න. ඊට පස්සේ මේට අනුව තමයි ජීවත් වෙන්න. දැන් පුංචි ළමයි ගිහිල්ලා අද ලියාගන්න මේ පොතේ. විශේෂයෙන් මොන පොතේද? මතක පොතේ. ඊට පස්සේ ඒක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ කියන්නේ හිතින් පුරුදු කරන්න මම මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ තමයි සමහර විට වදක මලමිනියක් වගේ ස්වාමීන් හම්බෙන්න පුළුවන්. හැබැයි Taman දැනගන්න ඕනේ දෙව්දුවක් වගේ. ඇයි අපි හැමදාම එකට ඉන්නවද? නරද බිරින්දවරුන් අතර ඉන්නවනේ 16 බිරින්දනේ. ඒ වගේ ඉන්න ඕනේ. දෙවෙනි එක්කෙනා කවුද? මලමිනියක් දෙව්දුව සමග වාසය කරනවා කියලා කියන්නේ කොහොමද? එහෙමනම් මේ ලෝකේ ඉන්නවා මලමිනියක් වගේ ස්වාමිවරු දෙව්දුවක් වගේ බිරින්දෑවරුන් තියෙන පවුල් ඉන්නවා. දැන් බලන්න මේ වගේ පවුලට ඔබ අයිතිද?
දැන් සමහර විට කොන්සර්ට් එකක් තිබ්බොත් කානිවල් එකක් තිබ්බොත් මියුසිකල් එකක් තිබ්බොත් අපි ඒකේ පසුකථනයක් කරන්නේ නැද්ද දුව? කරන මොකද්ද? අසවල් ගායකයා බොහොම හොඳට කිව්වා. අසන කෙල්ලෝ ටික හොඳට නැටුවා. නේ? මෙහෙම මේමයි කියලා විපරමක් කරනවා නේද? දැන් මේ ධර්මය අහලා අපි එහෙම කරනවද? නෑනේ විභාග වලට එන්නේ නෑනේ. නේද? ඔව් දැන් සමහර විට බණ අහනවා කෙලවරක් නැහැ. සමහර විට කාගම සිරිනන්ද සාංශ වැඩි යන මේට වැඩි සතුට වෙන්න එහෙමද? එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම හිතන්න එපා. හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකෝ ගිහි පැවිදි කවුරුත් කාටවත් නිନ୍ଦා පහස කරනව නෙමෙයි. අපි කතා කළ යුත්තේ ධර්මයයි. ශ්‍රාවකත්වයේ ලක්ෂණය කරන කියන හිතන හැම දෙයක්ම තිසරණේට අභූතයක් නොවේතුයි කම්මස්සක අසත්තා. මොකද එයින් රැස්වෙන කර්මයෙන් සරණ නැති කරනවා. සම්පූර්ණ අසරණ වෙනවා. මලමිනියක් දෙව්දුවක් සමග වාසය කරනවා කියලා කියන්නේ කොහොමද? දැන් බලන්න ඊළඟ ජෝඩුව ස්වාමි බිරිඳාරුන්. එතකොට මලමිනියක් කියලා කියන්නේ කවුද? ස්වාමියා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවනේ යෙදෙනවා, බොරු කියනවා, මද්ද්‍රව්‍යමත් පෙන් පානය කරනවා. ඒ වගේම ඒ කියන්නේ ස්වාමියා දුස්සීලයි. දැන් බලන්න ස්වාමියවරු කල්පනා කරන්න දැන් මං දුස්සීලද කියලා. දෙවෙනි එක්කෙනා පළවෙනි ගණයට ආයිද දැන් දෙවෙනි එක්කෙනා කතා කරන්නේ. පළවෙනි දෙවොඩම නිරේ යනවා. දැන් මරුණා නම් දැන් නිරේ. බයෙන්ව වුණ තරම් ඉඩ තියෙනවා. දුස්සීලයි, පවිතු, ඊර්ෂියාවෙන්, පරිගැනීමෙන්, ගුණමකුකමින්, බද්ධ වෛරෙන්, අහංකාරකමින් යුක්තයි. කවුද පවුලේ? ස්වාමියා. ඊට පස්සේ ශ්‍රමණ මසුරුයි කියන්නේ කිසි දෙයක් දෙන්නේ නැහැ. ඊළඟට සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට නිନ୍ଦා පාස කරනවා. මෙන්න මලමිනියක ලක්ෂණය. ඔව්. ගුණයේ ඉදිරියේ සංවේදී නැහැ. සීලයේ ඉදිරියේ සංවේදී නැහැ. නැගී සිටීමක් නැහැ ජීවිතේ පුරාවට. මුළුමනින්ම අකුසලයට යට වෙච්ච ජීවිතේ නම් සම්පූර්ණම මලමිනි. ඊට පස්සේ නමුත් එයාගේ බිරිඳ මොකද්ද? දුස්සීල සිල්වත්ද? සිල්වත් කියන්නේ සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මද්ද්‍රව්‍යමත් පෙන් පානින් වැළකීලා. ඒ කියන්නේ සිල්වත්. සීලේ ආනිසංස කීයද? සීලේ ආනිසංස කීයද? දැන් දුස්සීලකමේ ආදීනව කීයද? 5යි. ඒ පැත්තම අනිත් පැත්ත. සිල්වත්කමේ ආනිසංස මොකද්ද? භෝග සම්පත්තිය විනාශේ පරිමුඛයක් නැති නිසා වැඩෙනවා. ಗುಣ කියන්නේ gederin සමහර දරුවන්ගේ අම්මමයි ಗುಣ කියන්නේ. ඊට පස්සේ ගමේ ගොඩේ ඇලේ පිළි හැම තැනම ಗುಣ කියනවා. ඒ මොකද මෙයා සතුන් මැරීමෙන් වැළකීච්ච කෙනෙක්, හොරකමෙන් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්, බොරුවෙන් මද්ද්‍රව්‍යමත් සිල්වත් කියලා ಗುಣ කියනවා. එතකොට ඒක සැපක් නෙමෙයිද? දෙවෙනි එක. තුන්වෙනි කාරණේ විසරදයි. ඕනම කෙනෙක් ළඟට බය නැතුව යන්න පුළුවන්. කොන්ද හයිය තියෙනවා. ඒක තමයි ධර්මයෙන් උපන්න. ඊට පස්සේ හතරවෙනි එක සිහියෙන්ද මැරෙන්නේ අසිහියෙන්ද? සිහිය කියන්නේ මොකක්ද? ඒක මං සත්තු මැරුවේ නෑ. හොරකම් කරේ නෑ. වැරදි කාමසේනිය දෙ නෑ. බොරු කීවේ නෑ. මද්ද්‍රව්‍යමත් පෙන් කළේ නෑ. මේක මොන අනුස්සතිද? සීලානුස්සති. එතකොට සතුටක්ද උපදින්නේ දුකක්ද? සතුටක්. එතකොට දැන් සිහියක්ද තියෙන අසිහියක්ද? සිහියෙන් මැරෙනවා, සතුටින් මැරෙනවා. දැන් පරලෝකෙට එන්න බයද? බය නෑ. එහෙනම් මැරෙන්න බය කවුද? දුස්සීලාය, පින් කරගත්ත නැති අය. දැන් මේ අය කල්පනා කරමින් පුංචි දරුවෝ මැරුවොත් මැරෙන්න බයයි නේද? හරි. මැදිවි අය මැරෙන්න බයද නැද්ද? බයයි. අම්මලා තාත්තලා බයයි. මේ කිරියම්මලා කිරියත්තලා ඇස් දෙක දැන් ගෙවිලා කන් ඇහෙන්නේ නේද? දත් ටික නෑ, ඇඟපත රැලි වැටිලා මස් ටික දියවිලා ගිහිල්ලා අඩියක් යන්න බෑ, අඩි දෙක තුන යන්න බෑ. ඒ වුණාට මැරෙන්න බයද නැද්ද? ඔක්කොට මේකම බයනේ. හේතුව මොකද්ද? ගුණේ සම්බන්ධයෙන් ගැටලුවකි. මොකද්ද ගුණේ? සීලද සිල්වත්ද? පරලොව නොපෙනෙන ලෝකෙ මං කොහේ යයිද කියන බය නිසායි මේ මැරෙන්න බය. එතකොට සිල්වත් කෙනාට ඒ බය තියෙනවද? කවුරුත් මේද කාලේ බයක් නැතුව මැරුණාද? අපේ වයසට මැරුණාද? මැරෙන්න ඉන්නවනම් කවුද මැරෙන්න ඉන්නේ බය නැතුව? අයම්ම ධර්මයේ හැසිරෙන අය බලමු අපි මැරෙනකොට මොනවා වෙයිද කියලා. සමහර වෙලාවට තනි කෙනෙක් විදියට මැරෙන්න වෙන්නම අවස්ථා තියෙනවනේ. නේද? ඒ මොහොත දැන් වෙන්න පුළුවන්. ඊළඟ මොහොත වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ මොහොතේ බය නැතුව මැරෙනවා කියන කාරණේ තීරණය කරන්නේ කොයි අවස්ථාවේද? දැන්.
දැන් බයක් නැතුව ඉන්නවා නම් ඊළඟ මොහොතේ මැරුණාට ප්‍රශ්නයක් නෑ. එහෙනම් සිල්ලත් ඉන්න ඕනේ කොයි මොහොතේද? දැන්. ඊට පස්සේ මරණින් මත්තේ හතරවෙනි එක සිහියෙන් මැරුණා, මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඊට පස්සේ බිරිඳ සිල්වත් ඊළඟට බොහෝම කල්යාණ ගුණ ඇත්තී වේ කියනවා. කල්යාණ ගුණ කියන්නේ බොහොම අර වගේ ඊර්ෂ්‍යාවෙන් ගුණ ධර්ම වලින් ඒවට පෙළ යට වෙන්නේ නෑ. බොහෝම මෛත්‍රී කරුණාවෙන් එකිනෙකාට උපකාර කරමින් අහුම්කම් දෙන්නේ නිහතමානීව ජීවත් වෙනවා. ඊට පස්සේ මසුරු නෑ කියන්නේ ඔව් මසුරු නෑ දන් දෙනවා. හොඳට අත්හැරීම පුරුදු කරනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ පරිභව නින්දා පහස කරන්නේ නෑ. කවුද? බිරිඳ. එහෙනම් ස්වාමියා මේ පහ කරනවා. මේ ටික ඒ කියන්නේ දුස්සීලයි මසුරුයි සිල්ලුතුන්ට ගුණුත නින්දා පහස කරනවා ස්වාමියා. ඒ ස්වාමියාගේ බිරිඳ සිල්වත් මසුරු නෑ දන් දෙනවා. ඊළඟට ශ්‍රමණයන් වහන්සේලා නින්දා පහස කරන්නේ නෑ. එතකොට සමානයිද දෙන්නගේ? නෑ. එතකොට දැන් මෙයාට දෙව්දුව කියන නම ලැබුණේ මෙලවද පරලොවද? දැන් මෙයා මේ විදිහට ගුණධර්ම පුරුදු කරලා මරණින් මත්තේ කවුද වෙන්නේ? දෙව්දුවක් නේ. දැන් දෙව්දුව කියන වචනේ මෙයා මේ ජීවිතේ පාවිච්චි කරනවා නේද? එහෙනම් කෙනෙක් යම් බිරිඳ කෙනෙක් සිල්ලොත් නම් යම් බිරිඳක් ත්‍යාගවන්ත නම් මසුරු නැතුව ත්‍යාගවන්ත නම් යම් බිරිඳක් ශ්‍රමණයන් වහන්සේලාට නිඳා පහස කරන්නේ නැත්නම් යම් බිරිඳක් බොහෝම මෛත්‍රී කරුණාවෙන් ඉවසීමෙන් කටයුතු කරනවා නම් එයා මනුස්ස ලෝකයේ ඉන්න දෙපා ඇති දෙව්දුවක්. එයා පරලෝට බය වෙන්න ඕනේ? බය වෙන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න ඔහොම මේ ස්වාමි බිරින්දෑවරුත් ඉන්නවා. දැන් කල්පනා කරන්න දැන් මෙතනින් අම්මලා තාත්තලා කවුද බලන්න දැන් ඒ ගණේට අයිතිද? මෙතනින් මලමිනියක් වගේ ස්වාමියා සතර පා යනවා. බිරිඳ ආයේ දෙන්නගේ හමු වීම නැත කාලයකට. ඇයි දෙන්න ගිය මාර්ග දෙකක්. ස්වාමියාගේ මොන මාර්ගයේද? නිරේණගාමි මාර්ගයේ. බිරිඳ ගියේ සුගති මාර්ගයේ. දැන් බලන්න ඔබ කවුද කියලා. දැන් බලන්න කල්පනා කරලා ආධ්‍යාත්මික හිත යොමු කළා මම මලමිනියක් දෙව්දුවක් වගේ. ඒකයි දැන් බලන්න මේ හද දේශනා කරන්නේ Tamanට හැදෙන්න. අදින් පස්සේ හැදෙන්න ඕනේ. දැන් සාමාන්‍ය ධර්මයක් නැති ජීවිත පෞල් බලන්න තියෙන අම්මලා ගෙදර පාටනේ නේද? ඔව් ළමා තැනිලානේ ගොඩක් ඉන්නේ අද කාලේ ඉන්නේ ස්වාමියාට ගොඩක් වද දෙන බිරින්දෑවරු නේද? කලාතුරකින් ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ. හොඳ යහපත් අය ධර්මයෙන් ඇදිච්ච. එහෙම නැත්නම් ස්වාමියාට වදයක් නෙමෙයිද? ස්වාමියාට වද දෙන බිරින්දෑවරුන් තමයි ගොඩක් ඉන්නේ. ඒ වගේම බිරින්දට වද දෙන ඔව් දෙපැත්තම තියෙනවා. ඉතින් ඒ වද කට්ටිය ඔක්කොම මරණින් එකතු වෙනවා. පස්සේ එකතු වෙනවා වද දෙන තැනට. කොයිද? නිරේ එකතු වෙනවා. තුන්වෙනි එක්කෙනා කවුද? දැන් එහෙම කියද්දී අපි ඔබට දන්නවා ඇති අපි බෝසතාණන් වහන්සේගේ සුද්ධෝදන රජතුමාගේ හිටියා නංගි කෙනෙක්. යසෝදරාගේ අම්මා කවුද? ප්‍රමිතානේ. ඔව් සුපබුද්ධ රජුගේ බිසව. දේවදත්තගේ අම්මා කවුද? ප්‍රමිතා. ඔව්. එතකොට මේ දේවදත්ත සංඝ බේදී කළා බුදුරජාණන් වහන්සේ ලේසවල කොහෙද ගියේ? නිරේ ගියා. සුපබුද්ධ රජුගේ බීලා ඇවිල්ලා මගේ දුව කන වෙන්දුම් කළා කියලා පාට් එක දාලා බුදුරජාණන් වහන්සේගේ ගමන වලක් කළා. මොකද කළේ? නිරේ ගියා. හැබැයි සුද්ධෝදන රජතුමාගේ නංගි ප්‍රමිත මාර්ගඵල ලැබලා දෙවියන් අතරට ගියා. එතකොට මලමිනියක් වගේ ජීවත් වුණේ කවුද? රජුරෝ. හැබැයි නංගි තමන්ගේ බිරිඳ දෙව්දුවක් වගේ කටයුතු කරලා එයා දෙවියන් අතරට ගියා. සංසාරයේත් නැතේ භවන් නට්ටමන් ආදී අටවෙනි භාවයන් නැතුව සංසාරෙන් නිදහස් වෙනවා. මේ ජීවිතේ රජෙක් වෙච්ච ස්වාමියා මරණින් මත්තේ. එතකොට බලන්න එහෙමනම් මේ වගේ තව ඕනතරම් පිරිස හිටියා. අදටත් ඉන්නවා. හෙටටත් ඉන්නවා. දැන් කල්පනා කරන්න එහෙනම් මම මලමිනියෙක් වගේ ස්වාමියෙක්ද දෙව්දුවක් වගේ බිරිඳක්ද? දැන් බලන්න කල්පනා කරලා ඇතුලෙන්. දැන් උත්තරයක් තියෙනව නේද තමන්ට? මේ උත්තරේ සතුටුද අසතුටුද ගොඩක් දෙනෙකුට? සතුටු වෙන්න අමාරුයි නේ. එහෙනම් අද ඉඳන් හැදෙන්න. මොකද ස්වාමියාට සැලකීම කියන්නේ දේව දූතෙක් ස්වාමියා හරියට සැලකුවොත් එයා උපදින්නේ කොහෙද?
ඊළඟදී ඉතින් මනුස්ස ලෝකෙ නෙමෙයි. චාතුම්මාරා චෞතිසා යාම තුසිතෙන් නෙමෙයි. නිම්මාරති උපදින්නේ. ස්වාමිවත් පුරුණ අය. එහෙනම් ඔය ළමයි හොඳට ඒවා ඉගෙනගෙන දැම්ම පුරුදු කරගන්න ලෑස්ති වෙලා ඉන්න. මොකද ඉස්සරහට හොඳ ස්වාමියෝ හම්බ වෙන්නේ නැහැ. නේද? ඊළඟට දැන් උපදින ගානත් එක්ක 10ට 11ට එකයිනේ. දැන් මේ දරුවන්ට නම් ඒ අවස්ථාව තියෙයි මං හිතන්නේ ඊට වැඩි. ඒ කියන්නේ එක බිරිඳ එක ස්වාමියෙකුගේ බිරිඳා කෙනෙක් වෙන්න අවස්ථාව තියෙන පින බලවත් වුණාට පස්සේ. දැන් ගෑනු ළමයි 10 දෙනෙක් 11 දෙනෙක් ඉපදෙනකොට එක පිරිමි ළමයි. එතකොට මේ ළමයි 10 දෙනෙක් 11 දෙනාට විවාහයක් ඕන නම් ඒ කවුරුත් එක විවාහ වෙන්න ඕනේ. එක පිරිමි ළමයෙක් එක්ක. එතකොට තමන්ගේ ස්වාමියාට බිරිඳවරු කී දෙනෙක් ඉන්නවද? එතකොට මේ ස්වාමියා සලකන්නේ කාටද? ගුණධර්ම තියෙන කෙනාටනේ. එහෙනම් ගුණධර්ම තියෙන කෙනෙක් වෙනවා නම් තමන්ට ඒ ලාභේ ලැබෙයි. මොකද මේ පින අඩු නිසා. ඒ නිසා දැම්ම ලෑස්ති වෙන්න ඒකට. ඊට පස්සේ තුන්වෙනි කාරණේම කවුද? තුන්වෙනි කෙනා කවුද? දෙවියෙක් මලමිනියක් අනිත් පැත්ත. එතකොට ඒක තේරෙනවා දැන් ක්‍රමයේ තේරෙනවානේ. හැබැයි ක්‍රමයේ තේරුණාට තමන්ගේ ජීවිතේට ගලපා බැලීමේදී තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට තමයි අපිට හීන්දාඩිය මහදාඩිය දාන්නේ. තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රේමවත් ගෘහපතිවරුනි මේ ලෝකේ සමහර ස්වාමි බිරින්දෑවරුන් ඉන්නවා. ඒ පවුල දෙවියෙක් මලමිනියක් එකට වාසය කරනවා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ තමයි දෙවියෙක්. එතකොට දන්නවා නේද ඒක? බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිලා මේ පවුලේ ස්වාමියා සතුන් මැරීමෙන් වැළකීලා. ඒ කියන්නේ සිල්වත් සොරකමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මද්ද්‍රව්‍ය මත්පැන් පානයෙන් වැළකීලා. ඒ කියන්නේ ස්වාමියා සිල්වත්. ඒ වගේමයි ඒ ස්වාමියා බොහෝම කලන ගුණ ඇති කෙනෙක්. බොහෝම මෛත්‍රී කරුණාවෙන් ඉවසීමෙන් ඊර්ෂ්‍යා එකටකින් පරිගණකින් ගුණමකුන් ඒවට යන්නේ නැහැ. හැමෝටම උදව් උපකාර කරගෙන ඉන්නවා. ඒ වගේම ශ්‍රමණයන් වහන්සේලාට නිନ୍ଦා පහස කරන්නේ නැහැ. ත්‍යාගවන්තයි, දන් දෙනවා. ස්වාමියා ඒ පවුලක් තියෙනවා. ඒ පවුලේ ස්වාමියා සිල්වත් බොහෝම මෛත්‍රී කරුණාවෙන් සියලු දෙනා කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා. ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට එකට කරන්න පරිගණකම් ගුණමකුකම් බද්ධ වෛරකම් අහංකාරකම් වලට යන්නේ නැහැ. ඊළඟට මසුරු නැහැ දාන දෙනවා. ශ්‍රමණයන් වහන්සේලා නිନ୍ଦා පහස කරන්නේ නැහැ. හැබැයි මලමිනියක් වගේ දැන් මේ දෙවියෙක්. එතකොට දෙවියෙක් උනේ මොකෙන්ද? ක්‍රියාවකින්. එතකොට මලමිනියක් උනේ මොකෙන්ද? ක්‍රියාවකින්. උපතින් නෙවෙයි වෙන්නේ ක්‍රියාවකින්. මේකට අනුව තමයි ඊළඟ ජීවිතයේ සුගතිය දුගතිය තීරණය කරන්නේ. මොකද මේ ක්‍රියාවට අනුව තමයි පින්පව් හැදෙන්නේ. ඊට පස්සේ හැබැයි ඒ පවුලෙම ඉන්නවා මලමිනියක්. කවුද? බිරිඳ. ඒ පවුලේ බිරිඳ මොකද කරන්නේ? අවස්ථාව ආපු ගම සත්තු මරනවා. ඊළඟට හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. බොරු කියනවා. මද්ද්‍රව්‍ය මත්පැන් පානය කරනවා. ඒ වගේම දුස්සීලයි. පවිතු ලාමක ඊර්ෂ්‍යාවෙන් එකට කිරීමෙන් පරිගැනීමෙන් නිന്ദා පාසකින් ජීවත් වෙනවා. ඒ වගේම මසුරේ කිසි දෙයක් දෙන්නේ නෑ. සිල්ලතුන්ට ගුණවතුන් නිന്ദා පහස කරනවා. දුස්සීලයි ලාමක පවිතු ගුණයන් යුක්තයි මසුරුයි සිල්ලතුන්ට ගුණවතුන්ට නිന്ദා පහස කරනවා. එකරුණෙන් ඒ බිරිඳ දෙව්දුවක්ද මලමිනියක්ද? දැන් එහෙනම් කල්පනා කරන්න මගේ ස්වාමියා සිල්වත්ද? ඊට පස්සේ දන් දෙන කෙනෙක්ද? ඊළඟට සිල්ලතුන්ට ගුණවතුන් නිന്ദා පහස නොකරන කෙනෙක්ද? දැන් ස්වාමි කල්පනා කරන ස්වාමි මං එහෙම කෙනෙක්ද කියලා. ඊට පස්සේ දැන් බිරිඳ කල්පනා කරන්න මෙච්චර ගුණධර්ම තියෙන ස්වාමියාට ඉදිරියේ මම කවුද? මං දුස්සීල කෙනෙක්ද? ඊළඟට ලාමක ගතිගුණ තියෙන කෙනෙක් යුක්තද? මසුරුද? සිල්ලතුන්ට ගුණතුන් නිന്ദා පහස කරන කෙනෙක්ද කියලා දැන් කල්පනා කරන්න. දැන් මෙහෙම ජෝඩුවක් මේ ලෝකේ ඉන්නවා කියලා කවුද වදාලේ? බුදුරජාණන් වහන්සේ. දැන් ඕපනයිකය කියන්නේ මොකද්ද? තමන්ට ගලප ගන්න. ඒ කියන්නේ තමන් මේ ගණේටද අයිතිද නැද්ද? ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඊට අනුව දේවත් වෙනවා නම් ධර්මයේ තමන්ගේ ජීවිතේට ගැළපිලා ඊට පස්සේ ආන්න එතකොට ශ්‍රාවකත්වයේ තියෙන සුගතිය කරා යනවා. එතකොට මේකෙදී දෙවියෙක් දෙව්දුවක් දැන් අපි කීවෙනියද කතා කරේ? තුන්වෙනියනේ. ඒ දෙවියෙක් වගේ ජීවත් වෙන ස්වාමියා මරණින් මත්තේ කොහෙද යන්නේ? සුගතිය යනවා.
එතකොට මලමිනියක් වගේ වාසය කරන බිරිඳ කොහෙද යන්නේ? එහෙමනම් එහෙම ස්වාමියෙක් ඉන්නවා නම් ඒ ස්වාමියාට ලාභයක් ක්‍රියාවෙන්. මෙහෙම බිරිඳක් ඉන්නවා නම් ඒ ස්වාමියාට ඒක ලාභයක්ද අලාභයක්ද? දෙවියෙක් වගේ ස්වාමියෙකුට මලමිනියක් වගේ බිරිඳක් ලැබුණොත් ඒක ලාභයක්ද අලාභයක්ද? අලාභයක්. දැන් හැම ස්වාමියෙක්ම කැමති දෙව්දුවක් වගේ බිරිඳ කෙනෙක් ලබන්නද මලමිනියක් වගේ බිරිඳක් ලබන්නද? හැම බිරිඳක්ම කැමති මලමිනියක් වගේ මේ ස්වාමියෙක් ලබන්නද දෙවියෙක් වගේ ස්වාමියෙක් ලබන්නද? දෙවියෙක් වගේනේ. අපි හිතේ ඇතුළේ තියෙනවා ගානට. එහෙමනම් ඉස්සෙල්ලාම දෙවියෙක් දෙව්දුවක් වෙන්න ඕනේ කවුද? තමන්නේ. තමන්නේ වෙන්න ඕනේ. මොකද අනුන් හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් අම්මා තාත්තා හරියට දෙවියෙක් දෙව්දුවෙක් වගේ වුණා නම් අන්න දුවලගේ පුතාලට යනවා. දැන් දොස්තරගේ පුතා කවුද? ඒනියා යනවා. ඩ්‍රයිවර්ගේ පුතා ඩ්‍රයිවර්. එහෙම යනව නේද? ඔව් දැන් අපි කොහෙද නුවර අර ඒ පරම්පරාවෙන් එන එහෙම තියෙනවනේ. දැන් අපේ අම්මා දොස්තර නම් දුවත් දොස්තරමයි. තාත්තා දොස්තර නම් පුතා එහෙම යන්න. ඒ මොකද ඒට යන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි තාත්තා දැන් මේ කියන විදිහට දෙවියෙක් වගේ පවුල් තියනවද? දැන් ඔයගොල්ලෝ බලන්න. එහෙම එකක් තියනවද? දෙවියෙක් වගේ තාත්තා දෙවියෙක් වගේද? මේට අනුරූප බලන්න අපි නිකන් මේ එක එකව නිකන් අතින් දාලා එහෙම හරියන්නේ නැහැ. අපේ තාත්තා සුදුයි, කළුයි, ඉංග්‍රීසි දන්නවා, සමාජ තත්ත්වයේ තියෙනවා, ප්‍රාඩෝ එකක් තියෙනවා, V8 ඉංග්‍රීසි එහෙම හරියන්නේ. එහෙම මේ ඒවට අදාළ නැහැ මේවා. ඒ ಗುಣ නෙවෙයි. නේද? එහෙමනේ කියන්නේ දැන් පිළිගැනීම තියෙන. ඒකට නෙමෙයි මේ බලන්නේ. දැන් මේක දරුවෝ බලන්න අපේ තාත්තා මෙහෙමද? අපේ අම්මා මෙහෙමද? නැත්තම් ගිහිල්ලා කියන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඔක්කොම ෆෝලිමිට හතර පායනවනේ. නේ? එහෙනම් දැන් කල්පනා කරන්න මම දෙවියෙක් වගේ ස්වාමීන්ද බිරිඳවරු කන්න කල්පනා කරන්න මම මලමිනියක් වගේ. ඔව්. එතකොට දැන් මට අමාරයි. එහෙම කියද්දී එක සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය තිබෙන්නේ පේතවත්වයේ. පේතවත්වයේ ඉඳලා කොහෙද බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ එක සිද්ධියක් තියෙනවා. සංඝ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ අවවාදානුශාසන අරගෙන වස් කාලේ වස් සමාදන් වෙන්න වැඩියා. වඩිනකොට ලස්සන ප්‍රදේශයකට ස්වාමීන් වහන්සේලා වැඩම කරලා එතන බැලුවා හොඳට වතුර තියෙනවා, පරිසරය බොහොම සීතලයි, සෞම්‍යයි. ගමත් ළඟත් නැහැ, දුරත් නැහැ. ඊට පස්සේ මෙතන හොඳයි කියලා තීරුම් ගත්තා. බැලුවා අද මේ ඉඳලා උදේ බලමු ගම දුරද කියලා. ගමක් තියෙනවා, පේසකාර කියන්නේ. ඇඳුම් මහල ජීවත් වෙන. ගිහිල්ලා පින්ඩ පාතේ ඊට බැලියා වඩිනකොට පේසකාර පවුල් මේ ගමම ශ්‍රද්ධාවන්ත පිරිසක්. ඒ ගමේ ඉන්නේ පවුල් 11යි. දැන් මෙතන ස්වාමින් වහන්සේලා පිරිස 12 දෙනයි. ඊට පස්සේ දාන මාන පූජා කළා. ස්වාමීනි කොහෙද වඩින්නේ? අපි මේ වස් කාලේ වස් සමාදන් වෙන්න තැනක් හොයාගෙන යනවා. තැනක් ලැබුණාද? අදසනම් හොඳයි. එහෙනම් ස්වාමීන් වැඩ ඉන්නේ කියලා කුටි හදලා දීලා එතකොට දැන් ස්වාමීන් වහන්සේලා 12 දෙනෙක් ඉන්නවා. ගමේ දායක පවුල් කීයක් තියෙන්නේ? ඔව් ප්‍රධාන පේසකාර කෙනා ස්වාමීන් වහන්සේලා දෙනමකට 3 මාසෙට උපස්ථාන කරන්න පිළිගත්ත. අනිත් අයට එක එක්කෙනා කරා. ඊට පස්සේ දැන් මේම කරගෙන යන උපස්ථාන කරගෙන ප්‍රධාන පේසකාර තුමාගේ බිරිඳ හරි දුස්සීලයි. පවිතුයි ලාභක ගතිගුණින් යුක්තයි. මෙයා ශ්‍රමණේ මේ සිල්වතුන් ගුණ උපස්ථාන කරන්නේ නෑ. ස්වාමියා මොකද කළේ? මෙයා ඒක හරියන්නේ නෑ කියලා නංගි එක්කන් ආවා ගිහිල්ලා. එතකොට ඒ කාලේ තිබිච්ච දෙයක්. දැන් අක්කා විවාහ කරගත්තා නම් අක්කා කියන දේ අහන්න නැත්නම් ගුණධර්ම නැත්නම් ඒ ස්වාමියාට අයිතිය තිබිලා තියෙනවා නංගි එක්කන් එන්නේ. අද එහෙම තියනවද? අද මානවීයමික නඩු උසාවිනේ. ඒ මොකද පිරිමින්ට පින්න නෑ. අද පින වැඩ කරන්නේ කාන්තාවන්ට. ඒ මොකද හේතුව එක ස්වාමියෙක් යටතේ අනසක පවත්වන්න ඉන්නේ මොකෙන්ද? පිනෙන්ද පවෙන්ද? පිනෙන් එන්නේ. ඒ පින තියෙනවා මේ අම්මලාට. හැබැයි බුද්ධ කාලේ එහෙම වෙනස් වුණා. මේක ආයෙ වෙනස් වෙනවා. දැන් ඇවිල්ලා නේද වෙනස් වෙලා 11ට එකයි නේ. ආයෙමත් රටාවට එනවා. එහෙමනේ යන්නේ. මෙලොවින් පාරවල කර්මාරූප යනවා. ඊට පස්සේ ඒ දුව නංගි බොහොම ශ්‍රද්ධාවන්තයි. සිල්වත් සංඝයාට උපස්ථාන කරා. සංඝයාට උපස්ථාන කරලා ඒ 3 මාසෙන් පස්සේ සුන්සිවුරු පූජා කරලා වැඩියා.
වැඩම කරලා තුන පස්සේ මේ කාලාරූපව මේ සියලු දෙනා මිය පරලොව ගියා. ගිහිල්ලා ඒ ප්‍රදේශයේම බල සම්පන්න රුක්ෂ දේවතාවෙක් වෙලා අර පේශකාර ප්‍රධානිය ඉපදුනා. ඊට පස්සේ අර නෝනා ඒ ප්‍රදේශයේම දැන් මේ අර දන් දෙනකොට මොකද දන්නවද කිව්වේ? අර ශ්‍රමණයන් වහන්සේලාට දන් දෙනකොට මෙයා හැමතිස්සෙම කළේ මොකද්ද? උඹ මේ දානමාන ටිකක් එහෙම සංඝයාට පූජා කරනකොට උඹ දන් දෙනවා ශ්‍රමණයන් වහන්සේලාටනේ. ඔය දානේ විපාක වශයෙන් පරලොවදී උඹට අසූචි වේයන්. උඹට ලේ මුත්‍රා සරව තමයි මේවට පරලොවදී ලැබෙන්න ඕන කියලා අර හොඳ දෙයට ගැරෙව්වා. උඹ අසූචිම කාපම් පරලොව. ඔය පූජා කරන වස්ත්‍ර උඹට යකඩින් පරලොව හම්බ වෙයන් කියලා අර ස්වාමියාගේම කකා බිබී ඇඳලා ඉන්න නෝනට තියෙන හයිය අද වගේම අයත් එදා ඉඳලා තියෙනවා. නේද? දැන් කන්නේ බොන්නේ අදින්නේ කවුරු හම්බ කරනවද? ඒ කරලත් දැන් මේ ස්වාමියාට කොච්චර නීචදනේ කර්මයක් කියලා ඉවසන්න තියෙන. බලන්න මේ ස්වාමියා ඉවසලා ඒක. ඊට පස්සේ මොකද කළේ? නංගි එක්කන් ඇවිල්ලා පවුලේ අධිපතිකම බාර දීලා නංගි මේ කරපන් කිව්වා. එතුමී බොහොම ලස්සනට කළා. ඉතින් දෙවියන් අතරට ගිහිල්ලා ඊට පස්සේ මෙයා මොකද උනේ? මෙයාත් කාලාරූපව මැරිලා ගිහිල්ලා අර මේ බල සම්පන්න රුක්ෂ දේවතාවා ඉන්න සීමාවෙම මල පෙරීතියක් කියලා ඉපදුනා. ඇයි දැන් තා කෙනෙකුට ද්වේෂයෙන් විනාශය පැතුවොත් අන්තිමේදී විනාශ වෙන්නේ කවුද? කර්මාරූප ආපස්සට එනවා. ඒක තමයි උනේ. ඊට පස්සේ මොකද උනේ? දැන් මෙයා පරලෝක ගිහිල්ලා දැන් ඇඳුම් වස්ත්‍රයක් නැහැ, මල මුත්‍ර කක අසුචි ඉන්නවා. මෙහෙම ඉන්නකොට ඒ වනාන්තරයේ එක ස්වාමීන් වහන්සේ නමක් ගැල් පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න යන්නේ මෙගමදී රැයට යන්නේ ගැල්. දවල්ට යන්නේ නැහැ. රැයට ගිහිල්ලා දවල්ට නිදා ගන්නවා. එහෙම තමයි යන්නේ. මේ යන අතරදී අර වනාන්තරයට පිරිස ඇතුල් වුණා. දවල් කාලේට නිදාගත්තා. කරත් පිරිස. ඒගොල්ල රැයටනේ ගමන තියෙන්නේ. ඊට පස්සේ මොකද උනේ? ස්වාමීන් වහන්සේ ටිකක් සැතපුණා. සැතපිලා වෙලාවක් තියෙනවනේ මේ කල්කාරු යන්න. මෙයාලා කලින්ම නැගිටලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේට බරක් වුණා. දැන් පාරක් තොටක් දන්නේ මොකුත් නැහැ. දැන් අසරණ වෙලා අර කැලේ පාරක් හොයාගෙන යනවා. යනකොට අර බල සම්පන්න රුක්ෂ දේවතාවා ඉන්න සීමාවට උන්වහන්සේ වැටුණා. වැටුණාට පස්සේ බැලුවා මේ ආර්යයන් වහන්සේට මොකද වෙලා තින්නේ? අතන මම වෙලා පිහිට වෙන්න ඕන කියලා මනුස්ස වේශයක් මවාගෙන ඉස්සරට හැරිලා වන්දනා කරලා ආහනවා ස්වාමීනි මොකද මේ? ඊට පස්සේ විස්තරේ කිව්වා මේ වුණා කියලා. හොඳයි කියලා. ඊට පස්සේ මොකද උනේ? උන්වහන්සේට උපස්ථාන කළා. උපස්ථාන කරලා ඉන්නකොට උපස්ථාන කර ඉන්නකොට අර පෙරේති ආවා. දැන් මීට කලිනුත් අර පෙරේති ඇවිල්ලා වස්ත්‍ර ඉල්ලනවා. කණ්ඩ බොන්න දෙවියා දෙනවා. දුන්න ගමන් අරව ලැබෙනවා. මොනවද? ලේ සරව මල මුත්‍ර බලන මනුස්ස ලෝකෙ හොඳට කාලා බීලා හිටපු අය. ඊළඟ ජීවිතේ තමන්ගේ කර්මයෙන් මෙහෙම දෙයක් කරනවා නම් කොච්චර සම්වර වෙන්න ඕනද? ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කතා බහ කරන අතරේ අතින්ද අරයත් ආවා. කවුද? කලින් ජීවිතේ ළමා තැනි බිරිඳ ආවා. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මට බඩගිනි කිව්වා. ඊට පස්සේ අර දෙවියා එයාට කෑම දුන්නා. දුන්න ගමන් මොනවද වෙන්නේ? වේම දුන්නා. මල මුත්‍ර අසුචි වෙනවා. වුණාට පස්සේ දැන් කන්න බැරිව විසි කරනවා. ඊට පස්සේ වස්ත්‍ර දෙනවා. දුන්න ගමන් මොකද වෙන්නේ? යකඩ වස්ත්‍ර වෙනවා ගිනි ගන්න. ඒවත් දාලා ඇඬු කඳුලින් අපේක්ෂා බංගත්වයට පත් වෙලා අපේක්ෂා බංගත්වයට ගත්තලා කියන්නේ. බලාපොරොත්තු කඩ වෙලා හරියට හරි. කඩ වෙලා එතකොට සැපද දුකද? දුකසේ ඔළුව අත තියාගෙන ඇයි දැන් කොච්චර කාලයක් කන්න බොන්න නැද්ද යනවා. එහෙම ගියා. මෙයා ගියා. ඊට පස්සේ දැන් මේ සිද්ධිය බලාන හිටිය අර ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය කවුද මේ කියලා ඇහුවා. ස්වාමීනි මෙයා කලින් ජීවිතේ මගේ නෝනා කියලා ඔන්න විස්තරේ කිව්වා. ස්වාමීනි මේ අර දිව්‍ය පුත්‍රයාට කියනවා අර සිද්ධිය මුල් කරගෙන පින්වත් දිව්‍ය පුත්‍රය බලන්න මේ කාන්තාව මේ අසූචි මල මුත්‍රේ ලේ සැරවයි කකා ඉන්නේ. අර කාන්තාව. එතකොට මොන වගේ කර්මයක් විපාකයක්ද මේ තැනැත්ති මොන වගේ කර්මයක් කරගෙනද තියෙන්නේ මේ හැමතිස්සෙම මේ අසූචි අනුභව කර කර ලේ සැරවයි නිවි කන්නේ. මොකද්ද මේකට කර්මය කියලා අහනවා. ඊට පස්සේ
ඒ වගේ බලන්න කිව්වා. දැන් අර දාන දුන්නට පස්සේ වෙන දේවල් මෙයාට. දැන් ඔබ අලුත් වස්ත්‍ර දෙකක් දුන්නට පස්සේ ඒක හරිම ලස්සනයි, මුදුයි, පිරිසුදුයි, සනීපයි. නමුත් මෑට දුන්නට පස්සේ ඒවා යකඩේ කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රී කරගෙන තියෙන මොන වගේ කර්ම විපාකයක්ද? ඊට පස්සේ මේ දිව්‍ය පුත්‍රයා කියන ස්වාමීන් වහන්සේ මෙයා මගේ බිරිඳ වෙලා හිටියේ කොයි ජීවිතේද? ගිය ජීවිතේ මගේ බිරිඳ වෙලා හිටියේ. දානේ ටික පූජා කරගත්තේ නැහැ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින්ම හිටියා. මං සමන බ්‍රාහ්මණයට දන්පැන් පූජා කරනකොට ඈ කලේ, මෑ කලේ, මුන් දැකලේ, මටත් බණින එක නින්දා පාස කරපු එක. ඒ විතරක් නෙමෙයි, මෙයා කියනවා උඹ දන් දෙනවනේ. ඔය දානේ විපාක වශයෙන් පරලොවේදී උඹට අසුචි වේයන්. මුත්‍රා ලේ සැරව තමයි උඹට පරලොවේදී ලැබෙන්න ඕනේ. හැමතිස්සෙම උඹ අසුචි කාපන්. ඔය පූජා කරන වස්ත්‍ර යකඩෙන් කරපු වස්ත්‍ර වේයන්. ඔන්න ඔය විදිහටයි ස්වාමීනි මෙයා මේ දුස්සරිතයේදී හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකෙට ඇවිල්ලා කාලය තිස්සේ ඔය දුක් විඳිනවා කිව්වා. එහෙනම් ඒ කාලෙත් ඔය වගේ ජෝඩු ඉදලා තියෙනවා. කොයි වගේ ජෝඩුද? දෙවියෙක් මලමිණයි. අදත් ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හෙටත් ඉන්න පුළුවන්ද බැරිද? එතකොට ස්වාමියා සැප ලබනවා නේද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා දැන් මේ සිද්ධිය බලන්න හිටියා. ඊට පස්සේ මේ දෙවි පුත්‍රයා කියනවා ස්වාමීනි මෑට උපකාර කරන්න ක්‍රමයක් නැද්ද? පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේට සංඝයාට දානමාන මේ සිවුරු පූජා කළා. ඒ පින මෑට අනුමෝදන් කරන්න කිව්වා. ඊට පස්සේ හොඳයි කියලා ඒ ස්වාමීන් වහන්සේට හොඳට දානමාන පූජා කළා, වස්ත්‍රත් පූජා කළා. බුදුරජාණන් වහන්සේටත් මේ සිවුරු පූජා කරන්න කියලා මේ සිවුරු පූජා කරන්න කියලා අර ස්වාමීන් වහන්සේට අර දෙවි පුත්‍රයා දුන්නා. දීලා පූජාව අවසන් වෙනකොට සියල්ල ඇයට පහළ වුණා. පහළ වෙලා හැබැයි පෙරේත ලෝකෙ නිදහස්ුන්නේ නැහැ. පෙරේත ලෝකෙම දෙවියන්ට වගේ සැප ලබනවා. ඒ අයට කියන්නේ විමාන පෙරේතයෝ කියලා. දැන් මේ පේතවත්තු 51කින් බුද්ධ කාලෙම ඒ කාලෙම 36 දෙනෙක් ඒ පෙරේත ජීවිතේ නිදහස් වෙලා තියෙන මේ වගේ උපකාරات එක්ක. දැන් අද කාලේ මේ ස්වාමිවරු මෙහෙම දෙවියෙක් වගේ බිරින්දෑවරු මලමිනියක් වගේ ඉන්න කට්ටිය බේරගන්න කවුරුත් ඉඳීද? නෑ නේද? දැන් අපි ධර්මයේ හැදෙන්නේ නැතුව ළමයිගේ පින් බලාපොරොත්තුෙන් පරලෝ ගිහිල්ලා මේ ළමයිගේ පස්සෙන් ඇවිල්ලා හිට මෙහිට වැහි පින් කරන්න කියලා ඒ කාලෙට පින් කරන්නේ නෑ නේද ඉස්සරහට? නේද? එහෙම බලාපොරොත්තු වෙන්න හිටියොත් ධර්මයේ හැසිරෙන්න, සිල් රකින්න, මේ දන් දෙන්න, මේ ආදි කටයුතු සද්ධාදී දියුණු කරගන්න අපිට පරලෝ කියන්නේ ඊළඟ මොහොතේ අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. එහෙනම් දෙවියෙක් වගේ මෙලොව ජීවත් වෙන කෙනා සිල්වත්, මෛත්‍රී කරුණා යොසීමේ සීනුවණින් යුක්තයි, දන් දෙන කෙනෙක්, ශ්‍රමණයන් වහන්සේලා නින්දා පාස කරන්නේ නැහැ. එයා මනුස්ස ලෝකේ ජීවත් වෙන දෙවියෙක් වගේ ස්වාමියෙක්. ඔය මුකුවත් නැති කන පිට ඉන්න කෙනා කවුද? මලමිනියක්. එයා යන්නේ කොහෙද? මරණින් මත්තේ දුගතිය. දැන් මෙයා මෙතනින් පස්සේ සමහරට ඒ උපකාරය දිගටම තිබ්බනම් කල්යාණ මිත්‍ර ඇසුරේ යහපත කරා යන්න පුළුවන්. 99න් බේරුනේ නේ. ඔව්. ඉතින් ඒ නිසා දැන් ඔබ කල්පනා කරන්න මම ස්වාමියෙක් නම් දෙවියෙක් වගේ ස්වාමියෙක්ද? බිරිඳක් නම් මලමිනියක් වගේ බිරිඳක්ද? තුන් දෙනයි. දැන් තුන් දෙනයි තව එක්කෙනයි. ඒ කවුද? දැන් ඒක තේරෙනවා. දෙවියෙක් වගේ ස්වාමිවරු ඉන්නවා ඊළඟට. ඔව්. දැන් ඕගොල්ලෝ කැමති අනාගතේ කවුරු වගේ වෙන්නද? දෙව්දුවක් වගේ බිරිඳ කෙනෙක් යන්න. දැන් පුතාලා නම් එන්නේ නැහැ නේ. කොල්ලෝ කවුරුත් නැහැ පොඩි අය නේ. පාරේද? ඔව් ඒ කට්ටියට පස්ස නැන්නේ. දැන් බණ අහන්නේ ගොඩාක් කාන්තාවෝ. ඒ මොකද නුවණැති පිරිස කාන්තාවෝනේ. සමහරක් කෙනෙක් දුක වැඩියෙන් තේරෙනවනේ. එහෙම එකක් නෑ. වර්තමාන මේ ධර්මයේ තියෙන කාටද? නොනැත්තන්ට නේද? ඒ මොකද හොඳ නරක තේරෙන කෙනාට තමයි නොනැත්තා. අද වර්තමානයේ තිබුණු නොනැති පිරිස කවුද වෙලා තියෙන්නේ? කාන්තාව පිරිමි ගත්තොත් අමුමු මැටි. අමුමු මැටි කියන්නේ හොඳම කිරි මැටි බහුතරයක්. නේද? එහෙම එකක් පේනව නේද? දැන් ඕගොල්ලන්ට දීගේ යන්න තියෙන ඒ වගේ ඇත්ත එක්ක. ඒ නිසා ඒ ලෝකේ මලමිනි වලින් අපිට මුදවන්න බෑ. කරන්න පුළුවන් එකම දේ මොකද්ද? තමන් දෙව්දුවක් වගේ ජීවත් වෙන එක. අම්මලාටත් එහෙමයි. නේ? ඊළඟ එක්කෙනා දැන් දන්නවා. ඊළඟ එක්කෙනා කවුද? දෙවියෙක් දෙව්දුවක් වගේ. ඒ කියන්නේ ඕන්න පවුලක් ඉන්නවා. ඒ පවුලේ ස්වාමියා දෙවියෙක් වගේ. ඒකෝට ක්‍රියාවෙන් නෙවෙයි හේතුඵල. මොකද්ද ස්වාමියාගේ ලක්ෂණ? දෙවියෙක් බවට පත් වෙන ලක්ෂණ.
ඒ ස්වාමියා පවුලේ සත්තු මරන්නේ නෑ. ඍජුව හෝ වක්‍රව. රවුන්ඩ් අප් ගහන්නේ පටන් ගන්නකොටම. ඊට පස්සේ කීඩෑව ඔක්කොම එකතු වෙලා කරපල්ලා. ඔව් 1,20,000 එක දවසක මැරුණා. කවුද? විදූඩබ ඝාතනයේ ශාක්‍ය වංශිකව. මොකද හේතුව? සංසාරේ පරණ කර්මයක්. මොකද්ද? ගොවිතැන් බත් කරනකොට කුමි වසංගතයක් ඇවිල්ලා එකම කට්ටිය කතා කරලා හරි අපි මේවට ගිනි තියමු. නේ දැන් මොකද වාසනා නෙමේ. මොකද්ද මේ ළඟදී ආවේ අර අමුතු එක? සේනා දලබවා නේද? සේනා කට්ටි කතා කළා නේද? ඔව් සේනාව පිටින් මොකද කරගත්තේ? අක්කර දෙකමාර බේරගන්න සේනාව එකතු වෙලා මොකද කළේ? ඔව් බෙදාගත්තා. සමසක් කළා අනිත් අය බෙදාගත්තා. මේකේ කර්මය කවදා හරි ගෙවන්න වෙනවා. ඊට පස්සේ බුද්ධ දේශනා මෙහෙම දෙයක් තියෙන හොඳ මතක තියාගන්න. කොච්චර පින්දහම් කළත් සෝවන් නොවලා තිබුණොත් බාලපතර කර්මයේ දුක තියන්න පුළුවන්. මහා කම් විභංග සූත්‍රයේ මොකද අන්තිම භාගයේ පව කරගත්තොත් මුල් කාලේ. ඊට පස්සේ සමහර විට හොඳට ධර්මයේ හැසිරලා ඒ ආය මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. හැබැයි මනුස්ස ලෝකේ විඳවන්න තියෙන කර්ම කලින් ආපුවක් තියෙනවා. මේ ජීවිතේ කරගත්ත ඒවාත් තියෙනවා. එහෙමනම් එයාට ඒ ඔක්කොම මෙලෝ විඳවන්න වෙනවා. විඳවලා තමයි ඔව් අංගුත්තර නිකායේ එකේ ඒ කොටස තියෙනවා. එතකොට ඒ නිසා ඒ පරිස්සම් වෙන්න කියන්නේ දෙකමාරේ ලාභයට විගුසල් 300 රැස් වෙන පව් සමහර විට සතියෙන් දෙකකින් එකකින් දවසින් ඉවරයි ණයත් නේ ලාභේ සතියෙන් දෙකකින් ඉවරයි එක කන්නේකුත් ඉවරයි අලාභේ අවුරුදු 100,000 ලක්ෂ ගණක් අටමහා නිරේ පළවෙනි එක සංජීව නිරේ එහි එක දවසක් කියන්නේ චාතුම් මහරජාගේ දෙවියන්ගේ ආයුෂ ඒ කියන්නේ අටුවාවේ තියෙන්නේ කොහොමද මනුස්ස ලෝකෙන් චාතුම් මහරජාගේ දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 500යි ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් එහි එක දවසයි එතකොට දිව්‍ය චාතුම් මහරජාගේ දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 500යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු කියද්ද ගණිතේ පාස් නේද ඔව් 90 ලක්ෂයක් ආට මහා නිරේ පටන් ගන්නේ සංජීව නිරයෙන් එක දවසක්. ඒ බඳු නිරේ අවුරුදු 100,000 ලක්ෂ ගානකට තමයි දෙකමාරේ තුනේ ලාභේ බලාපොරොත්තු වෙන සේනා දලබවන්ට එකතු වෙලා කරපු විපාකෙන් ගිහිලා විදවන්න තියෙන්නේ. එතකොට මේකෙන් බේරෙන්නේ කවුද? නෝන නැති කෙනාද? නෝන නැති කෙනාද? කවුද මොකද්ද නෝන? පින්පව් සුගති දුගති සැප දුක තේරෙන කෙනා. අකුසල් දන්නවනම් අකුසල් මුල් දන්නවනම් කළොත් ආදීනව මෙලොව පරලොව විදවන්න තියෙන දේ දන්නවනම් දැනකට සංවර වෙනවනම් ඕන නෝනැතිකම කුසල දන්නවනම් කුසල මුල් දන්නවනම් කුසල යානිසංස කල්පනා කරලා දාන සීල් භාවනාදී මේ විදිහට සීල් රකින්නවනම් මසුරු නැතුව දාන දෙනවනම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සලකනවනම් හොඳට මෛත්‍රී කරුණාවෙන් ජීවත් වෙනවනම් එයා කොහෙද යන්නේ? සුගති. එයාට අර ලාමක පටු ආකල්පයෙන් එයා කල්පනා කරන්නේ නෑ. එයාට තියෙන පළල් හිතක්. මොකද්ද පළල් හිත? මොකද්ද පළල් හිත? දෙකමාරට වැඩ ඕනනම් ඕක තිබුණත් එකයි නැතත් එකයි දුක්ඛසේ හරි ජීවත් වෙනවා. සිල්වත්ව පෞරස් වෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛසේ හරි කමන්නේ ගුණධර්ම ඇතු වෙන්න මේ විදිහට සිල්වත් වෙලා දාන දෙමින් ඊළඟට මසුරු නැතුව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දාපාස නොකර රැස් වෙන පින අප්‍රමාණයි පරලෝකයේ දුක නෑ. මේකයි මුනි රජාණන් වහන්සේගේ ධර්මරාජාණන් වහන්සේගේ පණිවිඩය. ඊට පස්සේ දෙවියා කවුද? ස්වාමියා සිල්වත්. සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මද්ද්‍රව්‍ය මත්පැන් පානෙන් වැළකීලා. ඊළඟට ඒ කියන්නේ සිල්වත්. සීලියානිසංස හතරම මෙහි තියෙනවා. එයා බය වෙන්න දෙයක් නැහැ මැරෙන්න. ඒ මොකද? සිල්වත් නිසා. ඊට පස්සේ ඊළඟට සිල්වත් කලන ගුණ බොහොම මෛත්‍රී කරුණා යුක්තයි දෙමාපියන්ට සලකනවා, බිරිඳට සලකනවා, දරුවන්ට සලකනවා, මංගල කරුණක් වෙති සහෝදරයන්ට සලකනවා, මේ සහෝදර ඥාති හිත මිත්‍රාදී අසල්වාසීන් සලකනවා. ඒ කියන්නේ මාසුරු නෑ බොහොම මෛත්‍රී කරුණාවෙන් ඉන්නවා. ඊට පස්සේ ශ්‍රමණයන් වහන්සේලාට චීවර පිණ්ඩ පාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර වලින් උපස්ථාන කරනවා. එතකොට සිල්වත් ත්‍යාගවන්තයි මසුරු නෑ ශ්‍රමණයන් වහන්සේලා නින්දාපාස කරන්නේ නෑ. ඒ මොන ලක්ෂණද? මලමිනියක ලක්ෂණයද? දිව්‍යක ලක්ෂණයක්ද?
දෙවියෙක්. ඕන්න මනුස්ස ලෝකේ දෙවිවරු බලා ගන්න කකුල් දෙකේ ඇවිදින. නේ? ඊට පස්සේ ඔහුගේ බිරිඳද මොකද්ද බිරිඳගේ දේව ලක්ෂණ? ඈ? ඔව් බිරිඳගේ දෙව්දුවක් කියන්නේ මොකෙන්ද ක්‍රියාවෙන් මොකද්ද? ඈ? දැන් මලමිනියක් වගේ බිරිඳක් වෙන්නේ මොකෙන්ද? ඒත් ක්‍රියාවෙන් දුස්සීලව. එතකොට දෙව්දුවක් වගේ බිරිඳක් වෙන්නේ කොහොමද? ඔව්. එයා සිල්වත්. ස්වාමියාත් සිල්වත්. ස්වාමියා සතු බිරිඳත් සතු මරන්නේ, ඕරකම් කරන්නේ, වැරදි කාම සේවනීය දෙන්නේ, බොරු කියන්නේ, මధుරයමත් පෙන් පානි කරන්නේ, මසුරු නැහැ. මසුරු නැහැ. බොහොම ත්‍යාගවත් මේ පරිත්‍යාගශීලී. ඊට පස්සේ සිල්වත් මසුරු නැහැ. ශ්‍රමණයන් වහන්සේලාට නිନ୍ଦා පහස කරන්නේ බොහොම මෛත්‍රී කරුණාවෙන් ස්වාමියා වගේම තමන්ටත් කරදරයක් නැතුව අනුන්ටත් කරදරයක් නැතුව දරුවන්ට ස්වාමියාට සහෝදර ඥාති හිත පිටන හොඳට සලකගෙන මාසරු මල නැතුව ගෙදර වාසය කරනවා. දැන් ಗುಣධර්ම දෙන්නගම සමානද අසමානද? සමානයි. එතකොට ඒ දෙන්නම ගේ පෞල් ජීවිතේ කොහොම එකක්ද? ඒ ජීවිතේට මොකක්ද අම්මා කියන්නේ? මොන වගේ පෞල් ජීවිතයක්ද? කිරි. ඔව් මේක කිරි පැණි කියන්නේ දෙකක්. පැණි නම් පැණිමයි මේක. කිරි නම් කිරිමයි දෙන්නම සමානේ දෙන්නම සිල්වා. ඊළඟට දෙන්නම ත්‍යාගවන්තයි. දෙන්නම මෛත්‍රී කරුණාදී ගුණධර්ම වල යුක්තයි. දන් දෙන්න සිල් රකින්න මේ ගුණධර්ම මසුරු නෑ. ශ්‍රමණයන්ට නිନ୍ଦා පාස කරන්නේ නෑ. දෙන්නම සමානයි. දැන් මෙයාලා පරලෝකට බයයිද? මේ දෙන්න පරලෝ හම් වේද නැද්ද? මේ දෙන්නගේ ජීවිතේ අරුබුද තියනවද? අනේ වාසනාවන්නේ. එහෙම පෞල් තියනවද? ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ වයසට? අම්මලා දැකලා තියෙනවද එහෙම පෞල්? ඒ කොහින්ද තේරුම් ගන්න තියෙන අපේ පෞලෙන්නේ? නේද? ගමේ පෞලෙන්නේ. ගමේ මෙහෙම පෞලක් තියනවද? එහෙම පෞල් තියනවද? එහෙම තියෙන්න ඕන බෞද්ධ නම්. මෙහෙම පෞල් තමයි තියෙන්න ඕන බෞද්ධ. ඒක තමයි බෞද්ධකම. දැන් අය බුද්දිස්ට් කියලා ගහලා ඉන්නවා. මෙතන ගහලා තියෙන බෞද්ධ මොකක්ද අර චූටි අර බැජ් එකනේ අය බුද්දිස්ට් කියලා මේ බෞද්ධ කොටියේ තියෙන ෂඩ්වර්ණ රාශිමාලා එහෙම තියෙනව නේද? නැත්නම් පිටිපස්සේ ගහලා ඉන්නව අර බැජ් එක ගහලා. හැබැයි ජීවත් වෙන්නේ මලමිනියක් වගේ. නේද? ඊට පස්සේ බුදු සසුන බැබලේවා කියලා බෝඩ් එක ගහනවා. රැලි පාලම් දානවා. කවුද මේ කරන්නේ? ශ්‍රාවකයයි කියා ගන්නා සිව්වන පිරිස. කාටද මේ සට කපට මාය වංචා? තමන්ටමයි. හැබැයි මොන සෙල්ලම් දැම්මත් දැන් අපිට ඇහැට කනට නාසය දිවකය මනස කියලා හයක් තියෙනවන්නේ. මේවට කීයක් ගෝචරද? හයක්. ඇහැට කී මොනවද පේන්නේ? රූප, කනට ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. හයක්. නේ? හයෙන් හයක් ජීවිතේට ඒ විදිහට පිටින් එනකොට වැඩ කරන්නේ මොකක් කීයක්ද? නෑ. 3. සිත, කය, වචනේ. රැස් වෙන්නේ මොනවද? කර්මය. බෙදෙන්නේ මොන පැත්තකටද? දෙපැත්තට. පින්, පව්. එන යන්නේ කොයි පැත්තටද? සුගති දුගති. එතකොට සැප තියෙන්නේ කොහෙද? සුගතියේ. දුක තියෙන්නේ කොහෙද? දුගතියේ. මේ බව තේරුම් අරගෙන ඊට අනුරූපව ජීවත් වෙනා කවුද? නුවණැත්තා. ආන්නේ තමයි භික්ෂුව කියලා කියන්නේ. භික්ෂුණී කියලා කියන්නේ. උපාසක කියලා කියන්නේ. උපාසිකා කියලා. එයා තමයි සැබෑම සරණ තියෙන කෙනා බවට බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් එහෙම ජෝඩුවක් එහෙම පිරිසක් ගැන අහලා නැද්ද? අද නම් ඉතින් ගන්න නෑනේ. දැන් බලන්න අම්මලා එහෙමද කියලා. එහෙම නැත්තම් වෙන්න. එහෙම නැත්තම් වෙන්න. ඒක තමයි ශ්‍රාවකත්වය. මේක තමයි එයාගේ සම්මාදිට්ඨිය පෞල් ජීවිතය සම්බන්ධයෙන්. නුවණ. දැන් ඔබට මතක ඇති අපේ කවුද නකුල නාන්න සරණ යන්න ඕන්න පෞල්නේ. අම්මලා වගේම දරුවෝ මල්ලෝ හදාගෙන හිටපු දවසක් මේ අපේ කවුද මේ නකුල පිටු මාතලා හිඳලා තියෙන්නේ බගු රටේ සුන්සුමාරගිර තමයි ඉඳලා තියෙන්නේ. දවසක් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ බේසකලා වනේ වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ පෙරවරුවේ සිවුරු ඇඳ පොරවාගෙන පාත්‍රයේ සිවුර අරගෙන නකල පිටු ගෘහපතිතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කළාට පස්සේ පැනපු ආසනයේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ නකුල පිතා ගෘහපතිතුමා නකුල මාතාවත් බිරිඳත් භාග්‍යතුන් වහන්සේ කරා පැමිණලා බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඔන්න ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන සුපිරි වර්ණනාවක් කරනවා. සුපිරි වර්ණනාවක් කරනවා.
මේ දෙන්නම දෙවියෙක් වගේ ස්වාමියෙක් දෙව්දුවක් වගේ බිරින්දාවර. දැන් මේ කවුරුද ගැන තමන් ගැන නෙමෙයි කියන්නේ. කවුරු ගැනද ඉස්සරහද මේ කියන්නේ? දස දහසක් ලෝක ධාතුට සිහිනුවෙන් ප්‍රඥාවෙන් ගුණෙන් අග්‍ර වූ රහස් කිසිවක් නැති අනාවරණ ඥාන නැති ධර්ම රාජානන් වහන්සේ ඉදිරියේ තමන්ගේ බිරිඳ ගැන ප්‍රකාශයක් කරනවා. කවුද කරන්නේ? ස්වාමියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් දිනක නකුල මාතා, ඒ කියන්නේ තමන්ගේ බිරිඳ ඊතා කුඩා යෝන් අවදීදී තමයි මේ ගෙදරට එක්කන් ආවේ. කියන්නේ අවුරුදු කීයද ඒ කාලේ බඳින්නේ? නෑ 13. අද වාගේ මේ බත් නෑ. ඒ කාලේ හොඳට හැදිලා ඉන්න ඇති නේද? ඔව් පිරිමි ළමයිට අවුරුදු 16යි. 16 විවාහ වෙනවා. 16 විවාහ වෙන්නේ අවුරුදු 13. ඔව් ඊට පස්සේ ඒ පුංචි අවස්ථාවේදී අපේ පොඩි කාලේ අම්මලා එහෙම නේද? මේ කිරි අම්මලා දන්නවා. අම්මලා ඒ කාලේ එහෙම නේද? ඒ කාලේ සාමාන්‍ය කිරි අම්මලා දන්නවා. විවාහ වුණේ සාමාන්‍යයෙන් අවුරුදු 13 වගේ නේ. ඔව් දැන් 18 නේ. පහක් chance දීලා තියෙනවා. ඊට පස්සේ ස්වාමියා කියනවා තමන්ගේ බිරිඳ ගැන උන්න බලන්න. ධර්ම බෞද්ධයන්ට මේක තේරෙන්නේ නැහැ. තමන්ගේ බිරිඳට කියනවා ස්වාමිනේ මම පුංචි කාලෙම තමයි කියනවා මේ දරුවන්ගේ අම්මා එක්කන් ආවේ. දැන් අද නංගොත් කියලා කියන්නේ නේ. නකුල පිටු කියන්නේ ස්වාමියාට. අද ඔව් නංගොත් කියලානේ. ඒ පිරිහීමේ ලක්ෂණය. ඒ පිරිහීමේ නේද? හායි හූයි කියන ඔයා මෙයා කියනවා. සමහර ළමයිත් කියනවා. ළමයිට දැන් ළමයිගේ මුණුබුරුත් ඉන්නවා. ඇයි නුවණ නැහැ. වචනයක් කියාගන්න තේරෙන්නේ නැහැ. මේක ගැළපෙනවද නැද්ද? එහෙම බෞද්ධයෝ නැහැ. එහෙම ඉන්නවනම් හිතන්න ඔබ බෞද්ධද නැද්ද කියලා. නකුල පිටු කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම පුංචි කාලේ තමයි මේ මගේ දරුවන්ගේ අම්මා නකුල මාතා ගෙදරට ආවේ. එදා සිට මේ වයස අවස්ථාවේ කියන්නේ එදා සිට මේ නකුල මාතා බිරිඳ සිතින්වත් මං ඉක්ම ගිය බවක් දන්නේ නැහැ කියනවා. දැන් මේ කවුද කියන්නේ? එයාගේ හිත ගැන කවුද දන්නේ? එයා. දැන් මේ කවුද මේ කියන්නේ? නෑ ස්වාමියා කියන්නේ. ස්වාමියා කියන්නේ කවුරු ගැනද? බිරිඳ ගැන. බිරිඳගේ හිත පේනවද? පේන්නේ නෑ. හැබැයි හඳුනාගන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන්. ක්‍රියාවෙන්. එතකොට එහෙම නොමග ගිය රටාවක් ඡායා මාත්‍රයක්වත් ඒ ක්‍රියාවෙන් තියෙන්න එපා යනවා. ක්‍රියාවට මුල් වෙන චේතනාවනේ. නේද? චේතනා පහල කරනනේ නොමග යන්නේ. එතකොට නොමග යන්නේ නැත්තම්, ඉඩකඩ නැත්තම් නිතරම සීලය ගැන නම් කතා කරන්නේ. එතකොට එයාගේ ජීවිතේ අර දුස්සීල වෙන්න තියෙන අදහස තියනවද? එහෙනම් චේතනාව නිවිලා නැහැ. දැන් බලන්න ස්වාමි බිරිඳට කියන පුංචි කාලේ මෙයා එක්කන් ආවේ. එදා සිට මේ අද දක්වා මේ නකුල මාතා බිරිඳ සිතින්වත් එදා සිට මේ මිතා කොට යෝන් විදී මේ නිවස කැඳවාගෙන ඉනලා එදා සිට මේ නකුල මාතා බිරිඳ සිතින්වත් මම ඉක්මවා ගිය බවක් මන් දන්නේ. සිතින් කයෙන් ඉක්මවා යනවා කියන කාරණේ ගැන කතා කරන්න දෙයක් නැහැ කියනවා. ස්වාමිනී අපි දෙදෙනාම මේ ජීවිතේදීත් එකිනෙකා දකින්න මරණින් මතු පරලෝකදීත් එකිනෙකා දකින්න කැමතියි කියනවා. එතකොට දැන් මේක දැන් කවුරු ගැනද මේ සාතිකය දෙන්නේ? තමන්ගේ බිරිඳ ගැන. කවුද දෙන්නේ? ඔන්න සුන්දර පවුල්. මෙහිම පවුල් දැක ගන්න අනේ වාසනාවන් බුද්ධ ශාසනයක ඇර මේ ජීවිතවල දැන් ලැබෙන දරුවන්ට බලන්න ලාභේ නේ. ඔව් ඊට පස්සේ දැන් මේ විදිහට මෙලොවත් කැමති පරලොවත් ඇයි දුකක් නැහැනේ නේද? දුකක් නැහැ. ඊට පස්සේ ඉක්බිති නකුල මාතා දරුවන්ගේ අම්මා බිරිඳ භාග්‍යතුන් වහන්සේට මේ පැසුවා. මොකද්ද? ස්වාමීනි දැන් කවුරු ගැනද කියන්නේ? අනිත් පැත්ත. බිරිඳ කියනවා ස්වාමියා ගැන. ඔන්න බලන්න එහෙනම් ලස්සනට සිල්වත් වෙලා නේද මේ කියන්නේ? දෙන්නට කාටවත් සිදුරු නෑ. අද මොකද්ද? ගෙදරින් පිට වුණා නම් වැඩපොළට 8ට නම් යන්නේ. 6ට ගියා නම් 8යි 6 පැයට විනාඩි කීයක් තියෙනවද? පැයට විනාඩි 60යි. විනාඩියේ තප්පර කීයද? සමහරවිට 60 පැය දෙකට 120 වතාවක් විතර මහත්යට කෝල් එක දීලා කොහෙද ඉන්නේ? ඒ මොකද? සීලේ සම්බන්ධයෙන් ගැටලුවක්. ඒ නේද අම්මා? එහෙම තියෙනවනේ. ඇයි කවුරු හරි කෙනෙක් එක්ක එයයි මහත්තයා ගෙදර නෝන වැඩට ගියා. එනකම්ම කෝල් දි තියෙන්නේ. අහන්නේ කොහෙද ඉන්නේ? මොකද? සීලේ සම්බන්ධයෙන් ගැටලුවක පෞල් ජීවිතේ රහද
ගෙදර කොහොම නෙමෙයි පොලේම තියෙන 3-5 ගෙනල්ලා කාය බීවත් පෞල් ජීවිතේ රහද හොඳ ඇඳුම් ගැවුම් දැන් පෞල් ජීවිතේ රසද කොච්චර යාන වාහන මිල මුදල් භව භව සැප සම්පත් පෞල් ජීවිතේ රසද නැත්te මොකෙන්ද එක වසක් එකතු වෙලා මේ පෞල් ජීවිතේ නැමැති වෑංජනේට මොකද්ද දුස්සීලකම මසුරුකම දුස්සීලකම නැමැති විස හලාහල විස එකතු වෙලා ඒකයි මේ පෞල් ජීවිතේ නැමැති සංස්ථාව පෞල් රස නැත්තේ ඊට පස්සේ කියන ස්වාමියා ගැන යම් දිනක මේ නකුල පිටු තාත්තා ගැන කියන දරුවන්ගේ දැන් ස්වාමිවරුන්ට අම්මලා කතා කරන්නේ මොකක් කියලාද මේ කාලේ නම කියලා ඊට පස්සේ අම්මලා මොකද්ද වෙන්නේ කියන්නේ සුමනා සුමනේ එහෙමද දරුවන්ගේ අම්මලා අලුත් මැදිවි තරුණ අම්මලා මොකද්ද කියන්නේ මහත්තයට මම නම කියලාද එහෙනම් අයියේ කියලාද ඈ එහෙනම් නම් කතා කරන්නේ නැද්ද එතකොට නේද ඔව් එහෙම බෑ එහෙම බෑ දරුවන්ගේ තාම්මා කියන්නත් බෑ සමහර විට අවස්ථා තියෙනවා දරුවන්ගේ තාත්තා කියන්න බැරි අවස්ථා තියෙනවා සමහර නමක් කියලා කතා කරන්නත් බෑ සමහර විට අනේ කියලා මං අහලා තියෙනවා ඔව් අනේ එහෙම කියනවා නේද ඔව් ඒ ඊළඟ කී අපේ අම්මලායි කාලේ තාත්තලායි කාලේ නේ ඒ ඔය හැබැයි අද කාල වගේ ගෙදර තියෙන ඔක්කොම හොඳට කාලා බීලා මුට්ටියේ දන් කුඩයයි වෑංජන වල ඔක්කොම ගොරෝසු වරේ කාලා හොඳ ටිකයි තියෙන අම්මලා නෙමෙයි හිටියේ ඉස්සර නේද අම්මා ඉස්සර තාත්තා භාගේ කන්නේ හරියට කෑමිකේ මාළු කෑලි දෙකක් තිබුණා එකයි කන්නේ බඩු කෑලි දෙකක් තිබුණා එකයි කන්නේ හරි ගානට කනවා නේද ළමයිට කාලා දීලා කන්න බොන්න ඉවරකට තාත්තා එළියට ගිහිල්ලා ඉන්නවනේ එනකන් ඉන්නවා තාත්තා කාලා ඉවරලා ඉතිරි අර භාගය කන්නේ ඉතිරි භාගය කන්නේ කවුද ඕන්න ඉස්සර සමගිය අද එහෙම තියනවද කාලා බීලා ඔක්කොම බුද්ධි ඕන්න ඇති කියනවා සමහර විට මියුත් කාලා ගිහිල්ලා ඒ මොකද වදක බිරින්දෑවරුන්ගේ ලක්ෂණ නේද මලමිනියක් ඒ නිසා ඒ මලමිනි පතන්න එපා අය පළමිනිය වගේ ස්වාමී පතන්නත් එපා මලමිනියක් වගේ බිරිඳක් පතන්න එපා අපිට වැදගත් වෙන්නේ මේක බුද්ධ ශාසනයක් නිසා මේ සියල්ලෙම නිදාසෙමයි ඊට පස්සේ කියනවා පින්වත් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් දිනක මේ නකුල පිතා ගෘහපතිතුමා වෙනුවෙන් මම ඊතා කුඩා යෝන් අවදීදී මේ නිවසට කැඳවාගෙන එන ලද්දීද ඔන්න කුඩා කාලේ එදා සිට මේ නකුල පිතා ගෘහපතිතුමා සිතින්වත් මම ඉක්ම ගිය බවක් දන්නේ නැහැ. හිතින්වත් හිතලා ඒ කියන්නේ වෙන කවුරුත් බිරිඳා කෙනෙක් ගැන හිතලවන්නේ නැහැ. ස්වාමී කයින් ඉක්ම යනවා කයින් යමක් වරදක් කරනවා කියන ගැන කිසිම ඉඩක් තියෙනවද කියලා අහනවා. නැහැනේ. එතකොට මොකක් ගැනද මේ කියන්නේ? ස්වාමියා බිරිඳා ගැන කියු බිරිඳෑවරුන් ගැන කතා කරොත් මේ පතිවෘතාව ගැන නේද මේ කියන්නේ? යුවතිපති යුවති කියන්නේ කාටද? කාන්තාවට. පති කියන්නේ ඈ පිරිමියාට. එතකොට පතිවෘතාව කියන්නේ ස්වාමියා ඉක්මවා යන්නේ නැති බව. ස්වාමියා ඉක්මවන්නේ නැති බව තමයි පතිවෘතාව කියලා කියන්නේ. එතකොට නම් මෙතන දැන් කියන්නේ තම තමන් ගැනද? දෙන්න දෙපැත්තට කියන්නේ. එතකොට නේද සැබෑම සාක්ෂි ඉස්මතු වෙන්නේ. නේ තම තමන් ගැන කියන්නේ ඊට පස්සේ සිදුරු නැති අනාවර ඥාන නැති බුදුරජාණන් වහන්සේ ඉදිරි බොරුවක් කියන්න පුළුවන්ද? බෑනේ. ඊට පස්සේ මේ දෙදෙනාද අපි දෙනම් මෙලවත් සම්මෙන්න කැමති පරලොවත් කැමති කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදා හොඳයි එහෙනම් මේ දෙදෙනාම එකිනෙකා මෙලවත් පරලොවත් දකින්න කැමති නම් දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න කියනවා. සිල් රකින්න කියනවා. සමානව දාන දෙන්න කියනවා. ප්‍රඥාවෙන් සමාන වෙන්න කියනවා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන්. එතකොට වයින් පරලොවදී හාමු වෙන්න පුළුවන් කියනවා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම දෙවියෙක් දෙව්දුවක් වගේ ස්වාමි බිරිඳවරු හිටියා. දැන් ඔබ බලන්න දෙවියෙක් වගේද දෙව්දුවක් වගේ බිරිඳාද ස්වාමියෙක්ද කියලා. ඕපනාකය කියන්නේ එහෙමනේ. නැත්තම් ඉතින් බිමට රවල හරියන්නේ නැහැ. මොකද කරන්නේ මේ ධර්මය අහන්න දැන් අද ගෙන්න කැඳෙව්වේ ධර්මය අහන්න ස්වාමීන් වැඩන් මේ බණ අහන්නනේ. කාගේ බණද? බුදුරජාණන් සාසුරුන් වහන්සේ බණ. ඕන්න දැන් ධර්මයේ කියා දුන්නා. දැන් මොකද කරන්න ඕනේ? මේ හතරටම අයිතිද කියලා බලන්න. මේට හතරට අයිති නැති කවුරුවත් මේ ලෝකේ ඉන්න පුළුවන්ද විවාහ ස්වාමි බිරිඳවරු? ඈ ඉන්න පුළුවන්ද අම්මා? ඉන්න බෑ. මේ හතරට අනිවාර්යෙන් අයිති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වනාහි එකට වාසය කිරීම හතරයි. ඒ කියන්නේ මොකද්ද? එකට වාසය කිරීම හතර දුව? ඈ මලමිනියක් වගේ වාසය කරන ජෝඩුවක් මේ ලෝකේ ස්වාමි බිරිඳවරු ඉන්නවා. ඒ දෙන්නම පව් කරනවා.
ඊට පස්සේ මලමිනියක් දෙව්දුවක් වගේ වාසය කරන ස්වාමි බිරිඳවරුන් අතර ඉන්නවා. මලමිනියක් කිව්වේ ස්වාමියා දුස්සීලයි, මසුරයි, සිල්ලුතුන්ට ගුණුත නින්දාපාස කරන. දෙව්දුවක් කිව්වේ බිරිඳ සිල්වත්, ත්‍යාගවන්තයි, කල්යාණ ධර්මයන් යුක්තයි, මසුරු නැහැ. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි එක්කෙනා කවුද? දෙවියෙක්, මලමිනියක්. ඒම බිරිඳවරුන් ස්වාමිවරුන් ඉන්නවා. දෙවියෙක් කිව්වේ ස්වාමියා සිල්වත්, ත්‍යාගවන්තයි, සිල්ලුතුන්ට නින්දාපාස කරන්නේ නැහැ. ඔව් දානමාන දෙන කෙනෙක්. ඊට පස්සේ මලමිනියකේ බිරිඳ, ඒ බිරිඳ යාගේ බිරිඳ දුස්සීලයි, මසුරුයි, සිල්ලුතුන්ට ගුණදුන නින්දාපාස කරනවා. තව දෙව්දුවක් ඉන්නවා මේ ලෝකේ. දෙවියෙක්, දෙව්දුවක් බඳු විදිහට ජීවත් වෙන ස්වාමි බිරිඳවරුන් ඉන්නවා. ඒ කවුද? සිල්වත් දෙන්නම ස්වාමි බිරිඳවරුන්. ත්‍යාගවන්තයි. ඊට පස්සේ මසුරු නැහැ. සිල්ලුතුන් ගුණදුන නින්දාපාස කරන්නේ නැහැ. එතකොට අතීතෙත් එහෙමයි හිටියා. අදත් එහෙම අය ඉන්නවනේ මේ ධර්මයෙන්. ඒ ඉන්නෝනේ කවුරු අතරද? කවුරු අතරද ඉන්නෝනේ? තමන් අතර. දැන් බලන්න කමන් හතරෙන් ආයිතිද කියලා. දැන් පුංචි දරුවෝ අපි මේ හිතට අරගෙන එහෙම සැලසුම් හදා ගන්න අනාගතේ දොස්තර කෙනෙක් වෙනවා, ඉංජිනේරු කෙනෙක් වෙනවා. ඒ කමන් නැහැ. ඉතින් ඔය වෙන්නේ නැහනේ. ඒ පිටුවට නේද? එහෙම වෙන්නේ නැහනේ. වෙන්න තියෙන දේවල්. මේව තමයි සැලසුම් තියෙන්න ඕනේ. මෙලොවට යහපත. පරලොවට අනුතර දෙයක් කරන්න දෙයක් නෑ. මේව තමයි දරුවන්ට දෙන්න ඕනේ. මල් එල්ලගෙන පුංචි කාලේ ඉඳන් අර පන්ති මේ පන්ති නේද? ඇති දෙයක් නෑ අන්තිමට. වේදම විතරයි පාරට වැටෙනවා නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ගාථාවකින් දේශනා කරනවා. දෙදෙනාම දුස්සීලයලු. ඒ කියන්නේ ස්වාමි දැඩි ලෝභ සිතින් යුක්තවයි. නිന്ദ අපහාස කරන ඒ අඹසම දෙදෙනා එකට වාසය කරගෙන මල්කුණු වගේ. ඕන්න ඒ දෙන්නම මරණින් මත්තේ නිරේ යනවා. ගිහිල්ලා සැපද විඳින්නේ දුක්ද? ඔව් තියුණු කටුක අමීරිය ප්‍රසන්න දුක් විඳිනවා. දෙවෙනි කෙනා සැමියා දුස්සීල වූ දැඩි ලෝභයෙන් යුතු අනුන්ට නිന്ദා පහස කරන්නකි. එනමුදු ඔහුගේ බිරිඳ සිල්වත් පරිත්‍යාගශීලී මසුණු මල නැති ඒ දෙව්දුව මලකුණක් වැනි සැමියා සමග එක්ව වාසය කරයි. එහෙම කෙනෙක් නම් ඒ බිරිඳ විමසීමෙන් ඉන්න. පාරලෙදි මෙයා ඔය කුණු ගඳ හවුවෙන්නේ නැහැ. සැමියා තුන් සිල්වත් වෙයි, පරිත්‍යාගශීලී මසුරු මල නැහැ. නමුත් එමුදු ඔහුගේ බිරිඳ දුස්සීලයි, දැඩි ලෝභයෙන් යුක්තයි, අනුන්ට නිന്ദා පාස කරන්නේ. එකල්ලි ඒ දෙව් වූ සැමියා දෙව් වූ සැමියා මලකුණක් සමග එක් වාසය කරන වගේ එකක්. දෙදෙනාම ශ්‍රද්ධාවන්තයි. දන් දීමේ ඇලී වාසය කරන සිල්වත් දෑම ජීවිතයක් ගෙවයි. ඒ පතිපත්නීහු ඒ කියන්නේ ඒ දෙන්න ඔවුනුන්ට ප්‍රිය බස් තෙපලමින් වාසය කරන. දැන් අර ලස්සන නකුල පිටු නකුල මාතා ඒ එතකොට දෙන්නට මේ ප්‍රකාශ මිහිරිද අමිහිරිද? මිහිරිනේ. දෙන්නගේ මුගුණනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක එහෙම නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කළාද? නෑ, ඒව සත්‍යයක්මයි. ඇයි? සිල්ලතුන් සත්‍යවාදීනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමසිල් ඇති දෙදෙනාගේ දියුණුව නිතතින් සැලසෙති. ඔවුනුන්ට ඒ ඊතා පහසුගේ සතුරු දුෂ්ටව සිත් ඇතු වාසය කරේ. ඒ මොකද සමගින් ඉන්න කෙනාට සතුරු වෙනවද? සතුට නැහැ. ඒ නිසා මෙහිදී දෙදෙනාම ධර්මයේ හැසිර සමසීලේ යුක්තව වාසය කරමින් මරණින් මතු දෙව්ලොව ඉපද තමන් කැමති වූ පංචකාම සම්පත්තියෙන් සතුටුමින් වාසය කරනවා කිව්වා. කවුද මේ විදිහට දෙවියෙක් දෙව්දුවක් බඳු ජීවිත ගත කරපු ස්වාමි බිරිඳවරුන්. දැන් මේක තමයි පණිවිඩය. අද මේ කාගේ පණිවිඩද? ඔව්, මීට වසර 2560කට කලින් අපගේ ධර්මරාජානන් වහන්සේ බුද්ධිමත් දෙව් මිනිසුන්ගේ මෙලොව පරලොව යාපත පිණිස සතර අපා දුකින් නිදහස් වීම පිණිස රාග දේශ මොහ දුරු කරලා සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වීම අධ්‍යක්ෂ අවබෝධ කළ නිවනට පැමිණි සර්වඥයන් වහන්සේ බුද්ධිමත් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස දෙවුණු කළ යුතු පෞල් ජීවිතයේ ගෙවන අයට ප්‍රතිපදා හතරක් තමයි. පෞල් ජීවිත ගත කරන ස්වාමි බිරිඳවරුන් 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා මේ 4 දෙනයි මේ 4 දෙනාගේ මෙලොව පරලොව ක්‍රියාවට අනුව මෙහෙමයි. එයාලට රැස් වෙන පින්නට පවට අනුව එයාගේ සසර ගමනත් සුගති දුගතිත් මෙහෙමයි වෙන්නේ කියලා දේශනා කළා. ඉතින් ඒ නිසා මේක ප්‍රධානම කරුණු දුස්සීල වුණේ මොකෙන්ද?
දුස්සීලකම විස්තර කරා මෙලෝ පරලෝ මලමිනියකට. ඊට පස්සේ දැඩි ලෝභය, ඒ වගේම අනුන්ට නිନ୍ଦා පහස කිරීම, ලාමක ඊර්ෂ්‍යාවෙන් පලි ගැනීමෙන් ගුණමකකම යුක්ත වීම විදිහට තමයි කෙනෙකුගේ ජීවිතේ යම් ස්ත්‍රියක් ස්වාමී බිරිඳක් ඒ හැමදෙනා සියලු ඒ ස්වාමි බිරිඳවරුන් හඳුන්වන්නේ මොකකින්ද? මලමිනිය වගේ. යම් ස්වාමියෙක් යම් බිරිඳක් සිල්වත් නම්, මසුරුකමෙන් තොරව පරිත්‍යාග සිල්වත් නම්, ත්‍යාගවන්ත නම්, අනුන්ට නිନ୍ଦා පාස කරන්නේ නැත්නම් බොහොම මෛත්‍රී කරුණාවෙන් යුක්තව ජීවත් වෙනවා නම් එයා උපමා කළේ කාටද? දෙවියෙක් දෙව්දුවක් විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව අපි දැන් කල්පනා කරන්න කවුරු වෙන්නද? පිරිමි කල්පනා කරන්න ඕනේ දෙවියෙක් වෙන්නමයි. බිරිඳ හදන්න පුළුවන් ධම්මා කවුරු හැදුවත් හදන්න බෑ කියලා කියන එක જાතියක් නේද? එම් කතාවක් තියෙනවා. ඇයගේ ඇත්ත නැත්ත දන්නෝ දනිති. ඊට පස්සේ බිරිඳවරුන් කල්පනා කරන්න ඕනේ මොකද්ද? තමන් දෙව්දුවක් වෙනවා කියන කාරණය. ඊට පස්සේ මේ ස්වාමිවරු කල්පනා කරන්න ඕනේ තමන් දෙවියෙක් වෙනවා කියන කාරණේ. ඒ නිසා අපිට ප්‍රශ්න විදියට ගෙවල් දොරවල් බඩු මුට්ටු යාන වාහන භව භෝග ලෙඩ දුක් රැකිරසා විවාහ දරුවෝ නැතිකම් මේ සේනාදල බවගේ ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්නේ. එහෙමනම් ගුණධර්ම වල අඩුව තමයි ප්‍රශ්නේ. මොකද සංසාරේ අපි තනියම යන්නේ, ආවෙත් තනියම යන්නේ තනියම. ආවෙත් කර්මාරූපව ඒ ආපු වීම සුන්දරයි. සෙන සම්පත්තිය මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර ඇසුර බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම ශ්‍රවණේ සෙන ඔක්කොම ලැබුණා පතරූපදාස දේශවාසීවචේ. හැබැයි සෑම තප්පරයකදීම අපිට මේ වහිමී විගෙන යන්නේ අපි උපන් දින පාටි. අර පාටි මේ පාටි මේ උත්සව. නෝනත්තන්ගේ ජීවිතේ ගෝචර නැහැ. හරියට අපි උපන් කෙනා හැමතිස්සෙම ලං වෙන්නේ මොකේද? ජරා මරණයට. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ගමනේදී මොන පාටිද? මොන උත්සව සනකලිද? ඒක මේ වගේ ගාලෙන් කෙනෙක් හරක් ඉන්න ගාලෙන් මරන්න විකුණුනා මිනිස්සුෙකුට හරකෙක් දෙන්නේ. දැන් ආන්දගෙන යනවා. දැන් ගාලේ ඉන්නේ මරන්නද? නෑ. අයිති අන්න විකුණුවා. නේද? දැන් එළියට දැම්මා. ඇඳලා දැම්මා. දැන් පියවර පාස කොහටද මෙලා වෙන්නේ? ආන්නේ වගේ අපි සෑම තප්පරයක් මොහොතක් මාතේ මනුස්ස ලෝකයේ ආයස ගෙවිලා අවසන් වෙන්නේ ලඟ වෙන්නේ මොකේද? ජරා මරණ. මැරිච්ච උපන් කෙනාට මැරෙනවා කියන කාරණේ විශේෂ කිසිම විශේෂත්වයක් නැහැ. විශේෂත්වය මොකද? ආයමත් උපදින ඉපදීමයි. එතකොට සැපේ කැමති විදිහට අපි මොකද කරගන්න ඕනේ? පින් රැස් කරගෙන සිටීමයි. මොකද්ද මේකේ තියෙන පින? කීප දැන් ස්වාමි බිරින්දවරු මුල් කරගෙන නුවණැත්තන් විදිහට දේශනා කළේ මොකද්ද? ස්වාමියෙක් නම් ඒ ස්වාමියාගේ පින්කම මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීම. ඔන්න දේවතාවන්ගේ ලක්ෂණ. සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්‍රමත් පෙන් පානින් වැළකීම, ඊළඟට බොහෝම මෛත්‍රී කරුණාවෙන් ඉවසීමෙන් සිහිනුවණින් හැමෝටම උදව් උපකාර කරමින් දානමාන දෙනයි. ඊට පස්සේ සිල්වතුන් ගුණවතුන් නින්දා පාස කරන්නේ නැහැ. එයා දෙවියෙක් වගේ. බිරිඳක් ඉන්නවා නම් එයා දෙව්දුවක්. ඔව් මේ දෙකම කරන්නේ නැත්නම් යම් ස්වාමියෙක් එයා මලමිනියක්. දෙකම කරන්නේ බිරිඳක් ඉන්නවා නම් එයා මලමිනියක් ක්‍රියාවට අනුව. දැන් කල්පනා කරලා බලන්න හතරට අයිතිද ඔබ කියලා. ඉන්නවන නේද කොහේ හරි? ඒ ගැන කල්පනා කරලා බලපු දැන් සාරාංශ කරලා හිතලා බලන්න දැන් Tamanට සතුටු වෙන්න පුළුවන්ද? දැන් බලන්න අම්මලා සතුටු වෙන්න පුළුවන්ද? මම මොන මලමිනියක් වගේ මේ හතරටම කොතෙන්ද ආйти? මලමිනියක් වගේ බිරිඳ කෙනෙක්ද? දෙව්දුවක් වගේද? ස්වාමිවරු කල්පනා කරන දෙවියෙක් වගේද මලමිනියක් වගේද කියලා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න මැරෙන මොහොත නිකන් ඉන්න එපා. ඊළඟ මොහොතට දාන්නත් එපා. මරණාසන්න මොහොත කියලා කියන්නේ ජීවිතේ ජීවත් වෙනකොට කරලා කියලා හිතෙවිච්චි රැස් කරගත් කර්මයට අනුව රැස් වෙච්ච පිනට පවට අනුව යන්නේ කොහාද කියලා තීරණය කරන මොහොත. ඒ මොහොත වෙනස් කරන්න නම් ඊට කලින් වෙනස් වෙන්න ඕන. මේක මුදට මතක තියාගන්න. ඒ නිසා තමන්ට ආදරය කරන්න ඉස්සෙල්ලාම කියලා තමන් දෙවියෙක් වගේ ජීවත් වෙන්න. තමන්ට ආදරය කරන්න තමන් ඒකලා තමන් දෙව්දුවක් වගේ ජීවත් වෙන්න. ඒ සඳහා මේ හැම දිනාටම කල්යාණ මිත්‍රයන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා
තවදුරටත් දෙවියෙක් දෙව්දුවක් බවට පත් කරවන සතුන් මැරීමෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, මද්ද්‍රව්‍ය මත්පැන් පන්නමින් වළකින්න වාසනාව උදා වේවා. සිල්වත් වෙන්න වාසනාව උදා වේවා. ඒ වගේම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී ගුණ ධර්ම ඇතුළු අනුන්ට තමන්ටත් අනුන්ටත් හැම දිනාටම උදව් උපකාර කරගෙන ජීවත් වෙන්නට වාසනාව උදා වේවා. දන් පෙන් පූජා කරගෙන ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලක්පස බෙහෙත් පිළිකර ආදී පූජා කරගෙන පින් රැස් කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සිහි නුවණ උපදවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ සංඝ රත්නය කෙරෙහි අවබෝධයෙන්ම හිත පහදවා ගන්නට වාසනාව ඇති කරගෙන, අවබෝධයෙන්ම සසර දුකින් නිදහස් වීම පිණිස සිල්පද ආරක්ෂා කරගෙන, අවබෝධයෙන්ම සසර දුකින් නිදහස් වීම පිණිස දුකින් නිදහස් කරන ධර්මය අහලා ශ්‍රවණය කරලා මතක තබා ගන්නට, අවබෝධයෙන්ම සසර දුකින් එතර කරවන රාග දේශ මොහ ප්‍රහාණයට උපකාර වන දන් දීම පුරුදු කරගෙන, ඒ වගේම මේ විදියට අකුසල් හඳුනාගෙන, අකුසල් මුල් හඳුනාගෙන, අකුසලයේ ආදීනව කල්පනා කරලා අකුසලයේ වළකින්නට නුවණ උපදවා ගන්නට, කුසල් හඳුනාගෙන, කුසල මුල් හඳුනාගෙන, කුසලයේ ආනිසංස කල්පනා කරලා කුසලයේ දියුණු කර ගන්නට, නුවණ දියුණු කර ගන්නට, ඒ වගේම හොඳ නරක පින්පව කුසල අකුසල් යහපත අයහපත කළ යුතු දේ නොකළ යුතු දේ මෙලොව පරලොව සුගති දුගති කර්මඵල හේතුඵල ධර්මයේ මේකේ නිදහස් වීම චතුරාර්ය සත්‍ය විසඳුම නිවන කරා යන්නට උවමනා කරන නුවණ උපදවා ගන්නට මේ බුදුරජාණන් වහන්සේ උතින් සිහි නුවණ උපදවාලන මෙලොව පරලොව සැප සලසන සතර ආපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන මේ ශ්‍රවණය කරපු මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මේ හැම දිනාටම මෙලොවත් පරලොවත් නිවනක් පිණිසම ඒකාන්තම හේතු වාසනා වේවා.